සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තමෝ කල්යාණ මිත්‍රෝ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, විදර්ශනා ධර්මදේශනා මාලාවේ අපි මේ වෙනකොට ඉගෙන ගනිමින් ඉන්නේ සුත්ත නිපාතයේ පාරායන වග්ගයට අයිති පළවෙනි සූත්‍ර දේශනාව වන අජිත සූත්‍රය. එතකොට ඔබ මේ වෙනකොට දන්නවා මේ පාරායන වග්ගය කියලා කියන්නේ ඊ타ත්ම ගැඹුරු දහම් කරුණු ඇතුළත් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා එකතුවක්. බුද්ධ කාලයේ සිටම මේ පාරායන වග්ගය භික්ෂුන් වහන්සේලා අතරත් ගිහි සමාජෙත් ගොඩාක් භාවිතා කරපු, මතක තියාගත්තු, සාකච්ඡාවට භාජනය වෙච්චි දහම් කොටසක්. එතකොට පින්වත්නි, මේ ධර්මයේ සැබවින්ම ගැඹුරුයි. ඒ ගැඹුරු ධර්මය අපිට තේරෙන්නේ අපි හොඳට සිහිනුවණින් ඒ ධර්මය ශ්‍රවණය කරාට පස්සේ, තේරුම් ගන්න උත්සාහ කළාට පස්සේ. ඇත්තට මේකට ලොකු කැපකිරීමක් ඕනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතීතයේ හෝ වේවා යම් කෙනෙක් තේරුම් ගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, ඒ උදවිය අප්‍රමාණ වෙහෙසක් දරලා අප්‍රමාණ කැපවීමකින් ඒ ධර්මයේ තේරුම් ගත්තී, අවබෝධ කරගත්තී, නිවන් සාක්ෂාත් කළේ. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයේ අවබෝධ කරගන්න, නිවන් මඟ දියුණු කරගන්න වෙහෙසෙන කෙනා ළඟ තියෙන්න ඕන කිව්වා ආතාපිනෝ. ආතාපී කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය. හැම වෙලාවෙම එයා තුල බලවත් වූ වීරියක් තියෙන්න ඕනි. ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු. පහිතත්තස්ස විහෙරතු කියලා කියන්නේ ධර්මයට ජීවිතේ පූජා කරලා, ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරලා ඒ ධර්ම මාර්ගය දියුණු කරගන්න ඕනේ. කාය ජීවිත දෙකේ අපේක්ෂාව අතහැරලා දහමට දිවි පුදා කියන පහිතත්තස්ස විහෙරතු කියන්නේ දහමට දිවි පුදා වාසය කිරීම. ඒ කියන්නේ එයා තමන්ගේ ජීවිතේ පූජා කරලා තියෙනවා ධර්මයට. ධර්මයේ වෙනුවෙන්, ධර්මය අවබෝධ කරගන්න ඒ යන ගමනේ ධර්මයේ වෙනුවෙන්, ධර්මාවබෝධයේ වෙනුවෙන් එයාට අතහරින්න බැරි දෙයක් නැහැ. කුමක්ද අතහැරලා වාසය කරන්න කිව්වේ? ජීවිතය. ජීවිතේ අතහැරලා වාසය කරන්න කිව්වේ ධර්ම අවබෝධය පිණිස, ධර්මයේ වෙනුවෙන්. එහෙනම් එයාට ජීවිතින් මෙහානේ අනිත් හැම දෙයක්ම තියෙන්නේ. අපි මේ ජීවිතයේ ලෞකික වශයෙන් අපිට වටිනාම තියෙන්නේ ජීවිතේ. එතනින් එහා තියෙන හැම දෙයක්ම ජීවිතින් මෙහානේ තියෙන්නේ. ජීවිතේට මෙහානේ තියෙන්නේ. එතකොට එයාට අතහරින්න බැරි දෙයක් නෑ එහෙනම් ඒ ධර්මයේ වෙනුවෙන්. එහෙනම් ඒ අතහරින කෙනාමයි
අතහැරීම පුරුදු කරන කෙනාමයි ධර්මයේ දියුණු කරගන්නේ. අතහරින්න නැති කෙනෙකුට ධර්මයේ දියුණු කරගන්න බෑ. අද පින්වත්නි ගොඩාක් උදවිය මිත්‍යා දෘෂ්ටියටනේ යන්නේ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. නමුත් එන්න ඒ මිත්‍යා දෘෂ්ටියට මිනිස්යාගේ නැඹුරුතාවය වැඩි. බොහෝ වැඩි. ඒ කියන්නේ නොපෙනෙන ලෝකේ නොපෙනෙන දේවල් වල පිහිට හොයන එක මිනිස්යාගේ එන්නෙන් වැඩි වෙලා තියෙනවා. පුදුමේ කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ලෝක සත්‍යයව ගලවා ගන්න ඉන්න උදවියම ඒ මිත්‍යා දෘෂ්ටිය ගොදුරු බවට පත් වෙලා තියෙනවා. අද මිත්‍යා දෘෂ්ටිය වැඩිපුර මිත්‍යා දෘෂ්ටිය පිරිස සමාදම් කරවන්නේ පවා කවුද? මිත්‍යා දෘෂ්ටියෙන් ලෝකයේ ගලවා ගන්න ඉන්න උදවියමයි. නැකත් කේන්ද්‍ර දේවාල මේ වගේ දේවල් වැඩිපුර මේ වගේ දේවල් වලට යොමු වෙලා තියෙන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේලාමයි. අද ස්වාමීන් වහන්සේලාම තමයි නැකත් බලන්නේ. ස්වාමීන් වහන්සේලාම තමයි අද එක එක මිත්‍යා දෘෂ්ටි ගොඩාක් කරපින්නාගෙන ඒවට පිරිස යොමු කරන්නේ. ඔය එක නැකත් බලන දේවල් ඊට පස්සේ නොයෙක් පුද පූජාවල් වලට පිරිස යොමු කරන දේවල් ඒ දේවල් ගොඩාක් කරන්නේ ස්වාමීන් වහන්සේලාමයි. ඉතින් පින්වත්නි ඒ වගේම දෙයක් තමයි දෙවියන් යැදීම කියන එක. දෙවියන් යැදීම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අයිති එකක් නෙවෙයි. දෙවියන් යැදීම. දේව සංකල්පය කියන එක බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අයිති දේව සංකල්පයක් තියෙනවා. ඒ දෙවියන් යදින්න, ඒ දෙවියන්ට පුද පූජා පවත්වන්න, ඒ දෙවියන් ළඟ වැඳ වැටෙන්න, ඒ දෙවියන් ළඟ ඉල්ලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ව යොමු කළේ නැහැ. පින්වත්නි මේ පාරායන වග්ගයේම තියෙනවා දැන් අපි කතා කරමින් ඉන්නේ අජිත සූත්‍රය. ඒ අජිත සූත්‍රය ළඟට තියෙන්නේ තිස්සමෙත්තියේ සූත්‍රය. ඊළඟට තුන්වෙනි සූත්‍රයේ විදිහට තියෙන්නේ පුන්නක සූත්‍රය. ඒ පුන්නක සූත්‍රයේ මේ සම්බන්ධයෙන් හරි අපූර්ව දහම් කොටසක් තියෙනවා. පුන්නක බුදුරජාණන් වහන්සේකින් අහනවා යේකේචිමේ ඉසයෝ මනුජා කත්තියා බ්‍රාහ්මනා දේවතානං යඤ්ඤ මකප්පයින්සු පුතු ඉද ලෝකේ කච්චිස්සුතේ භගවා යඤ්ඤ පතේ අප්පමත්තා අතාරු ජාතිංච ජරංච මාරිස පුච්ඡාමි තං භගවා බ්‍රූහි මේතං කියලා. ඒකේ තේරුම ගත්තොත් එහෙම ඉසිවරු හා හැම මිනිසුන් ලොව රජවරු හා බමුණන් සියලු දෙනම නොයෙක් ලෙසින් දෙවිවරුන්ට පුද දෙත්නම් භගවත් සමිදානිනි කිම නොපමාවෙන් ඒ උදවිය එලෙසින් යාගය කළ පසු නිදුකාණෙනි ඒ හැම දෙන ඊතර වෙද්ද ජරා දුකින් ඒ හැම දෙනා ඊතර වෙද්ද ඉපදෙන දිරනා ලෝකින් භගවත් සමිදානිනි එය විමසන මට කියා දෙන්න. මේ පුන්න කහන්නේ මේ ලෝකයේ මිනිස්සු ඒ වගේම රජවරු බමුණන් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් පවා ශ්‍රමණ බමුණන් පවා සීල දෙනාම නොඑක් ලෙසින් දෙවිවරුන්ට පූජා පවත්වනවා. දෙවිවරු පුදනවා. දෙවිවරුන්ගෙන් ඉල්ලනවනේ යමක්. ඒ කියන්නේ මට සත්‍ය අවබෝධ කරගන්න උදව් කරන්න කියලා දෙවිවරුන්ගෙන් ඉල්ලුවත් ඒකත් දෙවිවරුන්ගෙන් කරන ඉල්ලීමක්. ඒකත් දෙවිවරුන්ගෙන් කරන ඉල්ලීම. දෙවිවරුන්ට පුද පූජාව දෙවිවරුන් උදෙසා බ්‍රහ්මයන් උදෙසා දෙවිවරුන් උදෙසා එක් බෞද්ධ සංකල්පයේ ඉන්න දෙවිවරු උදෙසා හෝ බෞද්ධ සංකල්පයෙන් බැහැර වෙන්න දෙවිවරු උදෙසා හෝ දෙවිවරු කියලා යම් කොටසක් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑනේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියලා. දෙවිවරුන් උදෙසා යම් කෙනෙක් පුද පූජා පවත්වනවා නම් පුද දෙනවා නම් සමහර විට පළතුරු පූජාවල් තියන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන්. පහම් පත්තු කරන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන්. ඊට පස්සේ එක දේවල් පූජා කරන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන්. ආභරණ පූජා කරන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන්. ඊට පස්සේ යාගහෝම පවත්වන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන්. යාතිකා කරන්න පුළුවන් දෙවිවරු වෙනුවෙන්. දෙවිවරුන්ට කියලා අපි එක බුදුරජාණන් වහන්සේ ශාසනයෙම තියෙන සමහර දේවල් දෙවිවරුන්ට කියලා හිතාගෙන අපි කරන්න පුළුවන්.
ඒතකොට ඒ හැම දෙයක්ම අයිති වෙන්නේ දේව පූජාවලට. මේක අහන්නේ ඉසිවරු හා හැම මිනිසුන් ලොව රජවරු හා බමුණන් සියලු දෙනම නොයෙක් ලෙසින් දෙවිවරුන්ට පුද දෙත්නම්. දෙවරුන්ට පුදනවා නම් දෙවරුන්ගෙන් ඉල්ලනවා නම් පුද පූජා කරලා භගවත් සමිදානිනි කිම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නොපමාවෙන් ඒ උදවිය එලෙසින් යාගය කළ පසු ඒ උදවිය ඒ විදිහට අර දෙවරුන්ගෙන් මේට නොඑක් පුද පූජා කරාට පස්සේ නිදුකාණෙනි ඒ හැම දෙන්න ඊතර විද්ද ජරා දුකින් මේ පුන්න කහනවා ඒ උදවිය යාග කරාට පස්සේ ඒ උදවියට පුළුවන්ද කියලා අහනවා ජරා දුකින් ඊතර වෙන්න. මේ පුන්න කහනවා ජරා දුකින් ඊතර වෙන්න පුළුවන්ද කියලා අහනවා ඒ උදවියට ඒ විදිහට යාග කරාට පස්සේ ඒ හැම දෙනා ඊතර වෙද්ද ඉපදෙන දිරනා ලෝකෙන් මේ ඉපදෙන ජරාවටපත් වෙන මැරෙන මේ ලෝකෙන් ඒ උදවියට ඊතර වෙන්න පුළුවන්ද? ඊතර වෙනවද කියලා අහනවා. භගවත් සමිදානිනිය විමසන මට කියා දෙන්න. හරි වැදගත් ප්‍රශ්නයක් මේක. මම හිතන්නේ එදාට වගේම අදටත් මේක ඒ විදිහටම වළංගුයි. මොකද අද පින්වත්නි වෙනදටත් වඩා සමහර විට ඒ දෙවිවරුන්ට පුදන්න දෙවිවරුන්ගෙන් ඉල්ලන්න දෙවිවරුන්ට නොයෙක් පහම් පත්තු කරන්න දෙවිවරු දෙසා නොයෙක් පුද පූජාවල් පවත්වන්න පැවිදි ගිහි සියලු දෙනා මං හිතන්නේ පෙළ ගැහිමින් ඉන්නවා. පෙළ ගැහිමින් ඉන්නවා ඒ සියලු දෙනා. ඒතර මේ පුන්න කහන්නේ පුළුවන්ද කියලා අහනවා ඒ උදවියට මේ ජරා දුකින් ඉපදෙන මැරෙන ලෝකෙන් නිදහස් වෙන්න ඒ විදිහට දෙවිවරුන්ට පුද පූජා පවත්වලා. බලන්න බුදුරජාණන් වහන්සේ මේකට දෙන උත්තරේ ආසින් සම්ති තෝමයන්ති අභිජප්පන්ති ජුහන්ති කාමාභි ජප්පන්ති පටිච්චලාභං තේ යාජ යෝගා භව රාගරත්තා නාතරින්සු ජාති ජරන්ති භූමි. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරනවා පුන්නක යෙනි ඔවුන් සෙවම සිටිති අයද්ද දෙවියන්ගෙන් පිදවත් තුති මල් දෙවිඳුට කාම සැපත කෙරෙහි තිබෙන බැල්ම ඇති නිසාය. ලබනු ලබන පිණිස ලාභයක්ම එලෙසින් ඉල්ලා සිටින්නේ දෙවියන් පුදනා ඒ හැම ඇලිමින් භව රාගයේම ඉපදෙන දිරනා මෙලොවේ මේලොව කිසිදා තරණය නොකරත්. ආසින්සන්ති තෝමයන්ති අභිජප්පන්ති ජුහන්ති කාමාභි ජප්පන්ති පටිච්චලාභං තේ යාජ යෝගා භවරාගරත්තා නාතරින්සු ජාති ජරන්ති භූමි. පුන්නකේනි ඔවුන් හැවම සිටිති අයද දෙවියන්ගෙන් පිදුවත් තුති මල් දෙවිඳුට කාම සැපත කෙරෙහි තිබෙන බැල්ම ඇති නිසාය. බලන්නකො බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් දෙවියන් පුදනවද දෙවියන්ගෙන් යමක් ඉල්ලනවද දෙවියන්ට තුතිමල් පූජා කරනවද අයද සිටිනවද දෙවියන්ගෙන් යමක් බුදුරජාණන් දේශනා කරන කාම සැපත කෙරෙහි තිබෙන ඇල්ම බැල්ම ඇති නිසාය. එහෙනම් දෙවියන් යදිනවද යම්කිසි කෙනෙක් ඒ හැම කෙනෙක්ම කාමයට තියෙන කැමැත්ත නිසා. ඒක හරිනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බැහැර උදවිය දෙවියන් කෙරෙහි යදිනවා නම් ඒ උදවිය යදින්නෙත් දෙවියන් පුදනවා නම් ඒ උදවිය පුදන්නෙත් කාමයට තියෙන කැමැත්ත නිසා. ඒ උදවිය දෙවියන්ගෙන් ඉල්ලන්නේ මොනවද? කාමය. දෙවියන්ගෙන් ඉල්ලන්නේ කාමය, පංචකාමය. තමන්ට සැප සම්පත් ඉල්ලන්නේ දෙවියන්ගෙන්. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ යම්කිසි කෙනෙක් දෙවියන්ගෙන් ඉල්ලනවා නම් ඒ දුවිට ඉල්ලන්න තියෙන්නේ මොකද්ද? දෙවියන්ගෙන්. දෙවියන්ගෙන් මේ ජරා දුකින් නිදහස් කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවට දෙවියන්ට ඒ කරන්න පුළුවන්ද? බෑ. මරණයෙන් නිදහස් කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවාට දෙවියන්ට ඒ කරන්න පුළුවන්ද? බෑ. රෝග වලින් නිදහස් කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවට දෙවියන්ට රෝග වලින් නිදහස් කරන්න පුළුවන්ද? බෑ. මේවා ආර්ය සත්‍යය. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ දේවල් ආර්ය සත්‍යය. මේ වලින් නිදහස් කරවන්න දෙවියන්ට බෑ.
දෙවියන්ට ඒ බුදුරජාන් වහන්සේ කාලෙවත් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ උදවිය දෙවියන්ගෙන් මේ දේවල් ඉල්ලුවේ නැහැ. දෙවියන් ඒවට උදව් කරලත් නැහැ. ඒ වගේ දේවල් වලින් මිනිස්සුන් නිදහස් කරවලත් නැහැ දෙවිවරු. බුදුරජාණන් ශාසනයේ උදවිය පවා දිව්‍ය ලෝකවල පවා හොයාගෙන ගියා මේ වලින් නිදහස් වෙන්න ක්‍රමයක් තියේද කියලා. දිව්‍ය ලෝකවල හොයාගෙන ගියා දෙවිවරු හොයාගෙන ගියා. දෙවිවරු කිව්වා අපිට ඔක කරන්න බෑ. යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහලා මේකෙන් නිදහස් වෙන්න. අද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උදවියම මේ වලින් නිදහස් වෙන්න මේ වලින් පිහිට හොයන්න දෙවිවරු හොයාගෙන යනවා. දෙවියන්ගෙන් ඉල්ලනවා. බුදුරජාණන් දේශනා කරනවා යමෙක් දෙවියන්ගෙන් ඉල්ලයිද දෙවියන්ට මේ පුද සත්කාර කරයිද දෙවියන්ට තුති මල්දම් පුදයිද කාම සැපත කෙරෙහි තිබෙන ඇල්ම බැල්ම ඇති නිසායි. ඒ උදවිය ඉල්ලන්නේ මට ලැබෙන දේ වළක්වන්න එපා. කාමේ මට ලැබෙන දේ වළක්වන්න එපා. දැන් ඔන්න ලැබෙන දේ වළකිනකොට ප්‍රතිලාභයේ මේ ටික අඩු වෙනකොට මෙයාලා හිතනවා සමහර විට මේක දෙවිය කෝපයක් වෙන්න ඇති. අන්න ඉල්ලනවා දෙවියන්ගෙන් මේ ප්‍රත්‍ය ලැබෙන එක වළක්වන්න එපා දෙවියනි. හරි. තමන් ආසයි තමන්ගේ හොඳ නමට පොඩ්ඩක් පළුද්දක් වෙනකොට මේ අය හිතනවා මේක දේව කෝපයක් වෙන්න ඇති. අන්න දෙවියන්ගෙන් ඉල්ලනවා නොයෙක් පුද සත්කාර කරලා නොයෙක් තුති ගීත ගායනා කරලා නොයෙක් විදිහට පහන් ආදී පත්තු කරලා ඉල්ලනවා දෙවියනි මගේ නම ආරක්ෂා කරලා දෙන්න. හරි. ඒතර කාම සම්පatti තමම් කාමයට කැමැති ඒ කාම සම්පatti භුක්ති විඳින උදවිය කාමයට ගිජු වෙච්ච උදවිය ඒ කාමයට අනතුරක් වේ කියන බය හටගත්තට පස්සේ දෙවිවරුන්ගෙන් ඉල්ලනවා මේ දේවල් අනිමට ආරක්ෂා කරලා දෙන්න. බලන්නකො යම්කිසි කෙනෙක් දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ දේවල් නෙවෙයිද කියලා. බුදුරජාණන් දේශනා කරනවා ලබනු පිනිස ලාභයක්ම එලෙසින් ඉල්ලා සිටින්නේ. ඒ උදවිය ඉල්ලන්නේ ලාභ ලැබීම්. ලාභ ඉල්ලන්නේ දෙවියන් පුදනා ඒ හැම ඇලෙමින් භව රාගයේම ඉපදෙන දිරනා මේ ලොව කිසිදා තරණය නොකරත්. බුදුරජාණන් වහන්සේ සහතිය කරලා දේශනා කරනවා දෙවියන් පුදන ඒ උදවිය භව රාගයේ මැලෙනවා. භව රාගයේ මැලෙනවා. ඉපදෙන දිරනා මේ ලොව තරණය නොකරති කිසිදා. කියන්නේ කිසි දවසක ඒ උදවියට මේ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. දෙවියන් පුදලා දෙවියන්ගෙන් ඉල්ලීම් කරලා ඒ අය භව රාගයේ මැරිලා භවයේම ගමන් කරනවා. ඇයි ඒ උදවිය ඉල්ලන්නේ දෙවියන්ගෙන් කොහොම මොන වචන දාලා ඉල්ලුවත් මොන විදිහට මේ ලෝකේ රවට්ටලා ඉල්ලුවත් ඒ උදවිය ඉල්ලන්නේ කාමය ලාභය. කාමය ලාභය ඒ උදවිය ඉල්ලන්නේ බලාපොරොත්තු වෙන්නේ ඒ දේ සත්‍ය නෙවෙයි. සත්‍ය දෙවියන්ගෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය දෙවියන්ගෙන් ලැබෙන්නේ නැහැ. ඉන්පස්සේ මේ පුන්න කහනවා තේචි තාතරින්සි යාජ යෝගා යඤ්ඤේහි ජාතිංච ජරංච මාරිස අතකෝ චරහි දේව මනුස්ස ලෝකී අතාරි ජාතිංච ජරංච මාරිස පුච්ඡාමිතම් භගවා බ්‍රෝහිමි මේතං. සැබවින් ලොව නිදුකානෙනි දෙවියන් පුදනා ඒ හැම දේව යාතිකාව තුලින් ඉපදෙන දිරනා මෙලොවින් ඊතර වීම නොකරත් නම් මේ දෙවි මිනිසුන්ගේ ලොවේ ඉපදෙන දිරනා ඉරණම කවුරුද තරණය කෙරුවේ භාග්‍යවත් නිදුකායනි විමසන මට ඒ පැනයත් පහදා පවසාලනු මැන. අර පුන්න කහනවා එහෙනම් දෙවිවරුන්ට පුදලා දෙවිවරුන්ගෙන් ඉල්ලලා දේව යාතිකා කරලා දෙවිවරුන්ට පහන් පත්තු කරලා මෙවර නිදහස් වෙන්න බැරි නම් එහෙනම් කවුද මේ උදවි ලෝකේ ඒකින් ඒ බව කියන්නේ ඉපදෙන මැරෙන ලෝකෙන් නිදහස් වෙන්නේ කවුද? කවුද මේක කරන්නේ එහෙනම්? අන්න බුදුරජාණන් දේශනා කරනවා සංඛාය ලෝකස්මින් පරෝවරානි යස්සින්චි තං නත්ති කුහිංචි ලෝකේ සන්තෝ විදූමෝ අනීඝෝ නිරාසෝ අතාරිසෝ ජාති ජරන්ති භූමි. මේ ජීවිත ලෝකයේ තුල ඇතුළ මෙන්ම පිටත ගැනත් නුවණින් විමසා බලමින් ලොවේ තිබෙන සියලු තැනත්
කිසි කම්පනයක් නොමැතිව උපශාන්ත බවට පත්ව දුන් දමනා කෙලෙස් නොමැති උවදුරු කිසිවක්ද නොමැති ආසා සිටිවිල්ලක් නැති ඒ අරහත් මුනිදු ලොවේ තරණය කර දැමුවීමය ඉපදෙන දිරනා මේ ලොව. කොච්චර ලස්සනද මේ ජීවිත ලෝකයේ තුල ඇතුළ මෙන්ම පිටත ගැනත් නුවණින් විමසා බලමින් ලොවේ තිබෙන සියලු තැනත්. මොකද්ද මේ කියන්නේ? ජීවිත ලෝකයේ තුල ඇතුළ මෙන්ම පිටත ගැනත්. මොකද්ද මේ ඇතුළ? ඇතුළ කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6. පිටත කියන්නේ මොකද්ද? බාහිර ආයතන. ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන. මේ තමයි ලෝකය. මේ ජීවිත ලෝකයේ තුල ඇතුළ මෙන්ම පිටත ගැනත් නුවණින් විමසා බලමින් හොතට නුවණින් විමසලා බලන්න මේ දෙකේ ඇත්ත ස්වභාවය. ලෝකය කිව්වේ මොකද්ද? අපි එදා දේශනාවෙත් කළා. ලෝකය කිව්වේ මොකද්ද? අත්ති චක්කු අත්ති රූපා. ඇස ඇත්නම් රූප ඇත්නම් එතන ලෝකයේ තියෙනවා. අත්ති සෝතං අත්ති සත්තා. කන ඇත්නම් ශබ්ද ඇත්නම් එතන ලෝකයේ තියෙනවා. නාසය ඇත්නම් ගඳ සුවඳ ඇත්නම් එතන ලෝකයේ තියෙනවා. දිව ඇත්නම් රසය ඇත්නම් එතන ලෝකයේ තියෙනවා. පහස ඇත්නම් කය ඇත්නම් පහස ඇත්නම් එතන ලෝකයේ තියෙනවා. මනස ඇත්නම් අරමුණු ඇත්නම් එතන ලෝකයේ තියෙනවා. ඔන්න ඇස කන නාසය දිවකය මනස ආධ්‍යාත්මික ඇතුළ. ආධ්‍යාත්මික මතන් ඇතුළ. පිට කියන්නේ මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. මේ පිටත. එතන මේ ආධ්‍ය ඇතුළතත් පිටතත් යන නුවණින් විමසා බලමින්. හරි? නුවණින් විමසලා බලන්න කියන මේකේ ඇත්ත ස්වභාවය මොකක්ද? මොකක්ද ඇත්ත ස්වභාවය? ආධ්‍යාත්මික ඇසේ ඇත්ත ස්වභාවය මොකක්ද? හට ගැනීමක් නැතිවීමක් තිබීම. හරි? සමුදය වැය මේකේ ඇත්ත ස්වභාවය. හරි? ඒතර රූපවල ඇත්ත ස්වභාවය මොකක්ද? රූපේ ඇත්ත ස්වභාවයත් ඇසින් දකින රූපේ ඇත්ත ස්වභාවයත් සමුදය වැය හට ගැනීමක් නැතිවීමක් තිබීම. කනේ ඇත්ත ස්වභාවය මොකක්ද? සමුදය වැය. ආධ්‍යාත්මික ආයතන වල ඇත්ත ස්වභාවය තමයි මේ මොහොතට හට ගන්නවා, මේ මොහොතම නිරුද්ධ වෙනවා, නැති වෙලා යනවා. බාහිර ආයතන වල ඇත්ත ස්වභාවය තමයි මේ මොහොතේ හට ගන්නවා, මේ මොහොතේ නැති වෙලා යනවා, නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේක තමයි ඇත්ත ස්වභාවය. හරි? මෙන්න මේ ඇත්ත ස්වභාවය මේ ඇතුළතයි පිටතයි තියෙන මේ ඇත්ත ස්වභාවය නුවණින් යමෙක් විමසා බලයිද? බුදුරජාණන් වහන්සේ නුවණින් විමසා බලමින් ලොවේ තිබෙන සියලු තැනත් ලෝකයේ තියෙන සියලු ඒ ආධ්‍යාත්මික බාහිර මේ ලෝකයේ තියෙන සියලුම තැන් විමසලා බලනවා නුවණින්. කිසි කම්පනයක් නොමැතිව උපශාන්ත බවට පත්ව මේක ඇත්ත ස්වභාවය දකින්න කෙනාට කම්පනයක් හටගන්නේ නැහැ. ඇසේ ඇත්ත ස්වභාවය නොදකින්න නිසායි කම්පනයටපත් වෙන්නේ. රූපේ ඇත්ත ස්වභාවය නොදකින්න නිසායි ඒ රූප ගැන කම්පනයටපත් වෙන්නේ. ඒවා පතන්නේ. ඒවා නිට්ටයයි කියන සංකල්පයත් එක්ක ඒවා පතන්නේ. හරි. එතකොට ඒවල නමුත් ඒවල ඇත්ත ස්වභාවය තමයි වෙනස් වීම. වෙනස් වෙනකොට නිත්‍ය ස්වභාවයෙන් නිත්‍ය ආකල්පෙන් නිත්‍ය දෘෂ්ටියෙන් ඉන්න කෙනාට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. අන්න කම්පනයටපත් වෙනවා. හැබැයි මේක අනිත්‍යයි කියන දැක්මට ආවට පස්සේ එයාට කම්පනයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඇයි එයා යථාර්ථය දැකලා ඇත්ත ස්වභාවය දැකලා. හරි. එහෙනම් ඔන්න කම්පනයක් නොමැති උපශාන්ත බවට පත්ව උපශාන්ත බවට පත් වෙන්නේ මෙන්න මේ කම්පනයක් නැති කෙනා. ඇත්ත ස්වභාවය දකින්න කෙනා. කොමකද? ලෝකයේ. කොමක්ද ලෝකය? ආධ්‍යාත්මික, බාහිර, ඇතුළ, පිට. මේක තමයි ලෝකය. දුන් දමනා කෙලෙස් නොමැති, උවදුරු කිසිවක්ද නොමැති, ආසා සිටිවිල්ලක් නැති ඒ අරහත් මුනිදු ලොවේ තරණය කර දැමුවීමේ ඉපදෙන දෙරණා මේ ලොව. අන්නේ කෙනා තමයි කියනවා. ඒ කෙනා තමයි කියනවා තරණය කරන්නේ මේ ඉපදෙන මැරෙන ලෝකෙ. එහෙම නැත්නම් දෙවියන් පුදලා, දෙවියන්ගෙන් ඉල්ලලා, දෙවියන්ට යාතිකා කරලා, දෙවියන්ට පහන් පත්තු කරලා, දෙවියන්ට මල් පූජා කරලා, දෙවියන්ට පළතුරු වට්ටි පූජා කරලා මේකෙන් නිදහස් වෙන්න බෑ.
වෙලානේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු, ධර්මයේ සරණ ගියපු, ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්, ගිහි පැවිදි මේ ශ්‍රාවකයන් ඒ හරයක් නොමැති දේව පූජාවෙන් ඈත් නොවුනොත්, හරයක් නොමැති දේව පූජාවෙන් ඈත් නොවුනොත්, ඒ දෙවියන්ට පුදන දෙයින්, දෙවියන්ගෙන් ඉල්ලන දෙයින්, ඉල්ලන ස්වභාවයෙන් ඈත් නොවුනොත් පින්වත්නි, මේ සමාජයේම ඒ පැත්තට වියහින් ඇදලා යනවා කියන එක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. වළක්වන්න බෑ. ඒක නිසා අද කාලේ සිද්ධ වෙන්නේ ආන්න ඒකයි. හරි. වෙටත් නීරත් ගොයන් කාණං කාට පවසන් ඒ අමාරු. මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලව ගන්න ඉන්න උදවියම ඒ මිත්‍යා දෘෂ්ටියම වැළඳගෙන මිත්‍යා දෘෂ්ටියම සමාදන් කරනවා නම් කාගෙන්ද අපි පිහිටක් හොයන්නේ? ලෝක සත්‍යය කාගෙන්ද පිහිටක් හොයන්නේ? ඒක නිසා මේ පුන්නක සූත්‍රය පින්වත්නි, ඔබ කියවන්නේ මේ පුන්නක සූත්‍රය. ඒ පුන්නක සූත්‍රයේ හොඳට අපි මේ අවධානයෙන් නුවණින් කියවනවා නම්, අධ්‍යයනය කරනවා නම් අපිට ඒ දේව සංකල්පයේ බුදුරජාණන් වහන්සේ ශාසනය තුළ දේව සංකල්පයක් තියෙනවා. ඒ දේව සංකල්පය තුළ අපි දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම හැර දෙවිවරුන්ගෙන් ඉල්ලන්නේ නැහැ යමක්. දෙවිවරුන්ගෙන් අපි ඉල්ලන්නේ නැහැ. ඉතින් අපි කතා කරමින් ඉන්නේ අජිත සූත්‍රය. අජිත සූත්‍රයේ අපි ගිය සතියේ සාකච්ඡා කළේ අජිත බුදුරජාණන් වහන්සේගෙන් ආපු ඒ මුල් ප්‍රශ්න 4 ගැන අපි සාකච්ඡා කළා දල වශයෙන්. කේනස්සු නියුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති කිස්සා බිලේපනම් බ්‍රූසී කින්සු තස්ස මහ බයං කියලා බුදුරජාණන් වහන්සේ අජිත ඇහුවා. කේනස්සු නියුතෝ ලෝකෝ, මේ ලෝකේ ඒ ලෝකයා ලෝක සත්‍යව වැහිලා තියෙන්නේ මොකෙන්ද? කේනස්සු නියුතෝ ලෝකෝ කේනස්සු නප්පකාසති, වැහිලා තියෙන බව දන්නේ නැති ඇයි? කිස්සා බිලේපනම් බ්‍රූසි, ලෝක සත්‍ය තුල කියන්නේ ලෝකේ ආලේප වෙලා තියෙන්නේ, තැවරිලා තියෙන්නේ කුමක්ද? කින්සු තස්ස මහ බයං, ලෝකයට තියෙන මහාම වූ භය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අවිජ්ජාය නියුතෝ ලෝකෝ, මේ ලෝකයා ලෝක සත්‍ය වැහිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. වේවිච්ඡා පමාදා නප්පකාසති, වේවිච්ඡා කියලා කිව්වේ මසුරු බව. මසුරු බවත් ප්‍රමාදයක් නිසා ඒ වැහිලා ඉන්න බව තේරෙන්නේ නැහැ. ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. ජප්පා බිලේපනම් බ්‍රෝමි, ලෝක සත්‍ය තැවරිලා ඉන්නේ තණ්හාවේ. තණ්හාවේ තමයි තැවරිලා ඉන්නේ. දුක්ඛ මස්ස මහ බයං, දුක තමයි මේ ලෝක සත්‍යයට තියෙන මහාම බය තමයි දුක. ඒක තමයි මේ පළවෙනි ගාථාව. ඒතර ඒකේ මේ දුක්ඛ මස්ස මහ භයං කියන එක අපි සාකච්ඡා කළා දල වශයෙන්. ඉතින් අද අපි කල්පනා කළා ඒකම තව පොඩ්ඩක් ඔබට කියා දෙන්න ඕනේ කියලා. පින්වත්නි, දුක තමයි මිනිස්යාට තියෙන, මේ ලෝක සත්‍යයට තියෙන මහාම වූ බය. දුක තමයි බය. හරි. ඒතර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ මුල්ම කාලේ, මුල්ම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ දෙස බැලුවා. ඒක තියෙනවා ওই කුද්දක නිකායේ ලෝකාවලෝකන සූත්‍රය කියලා. ලෝකාවලෝකන සූත්‍රය. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයන් ලෝකෝ සන්තාපජාතෝ පස්ස පරේතෝ රෝගං වදති අත්තතෝ යේන යේනේහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා අඤ්ඤතා භාවී භවසත්තෝ භව පරේතෝ භව මේවා විනන්දති යදබිනන්ති තම් භයං යස්ස භායති තං දුක්ඛං භව විප්පහානායකෝ පනිදං බ්‍රහ්මචරියං උස්සති. බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකාවලෝකන සූත්‍රයේ අයන් ලෝකෝ සන්තාපජාතෝ, මේ ලෝකයා සන්තාපයටපත් වෙලා, අයන් ලෝකෝ, මේ ලෝකයේ සන්තාපයටපත් වෙලා, හරි, තැතිගැන්මටපත් වෙලා මේ ලෝකයේ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකේ දිහා බලනවා. ලෝකාවලෝකනේ. ලෝකේ දිහා බලනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ ලෝකයා තැතිගැනීමටපත් වෙලා. දැන් අපිත් මේ තැති අරන් නෙවෙයි ඉන්නේ. මොකෙන්ද? හැම දෙයකින්ම.
සෑම දෙයකින්ම අපි තැති අරන් ඉන්නේ. මොකෙන්ද? ජරාවටපත් වෙනවා. හරි? දවසින් දවස වයසට යනවා. අපි තැති අරන් ඉන්නේ. ජරාවටපත් වෙනවා. මේ කෙස් ටික ඉදිල යනවා. දත් ටික හෙල්ල යනවා. ඇඟ රැලි වැටෙනවා. හරි? මේ අතපය වාරු නැති වෙලා යනවා. අපි තැති ගන්නවා. තැති අරන් ඉන්නේ. ජරාවෙන්, ව්‍යාධියෙන්, ලෙඩ රෝග නිසා අපි තැති අරන් ඉන්නේ. හරි? මරණයෙන් කොයි වෙලාවෙ ජීවිතේ අනතුරක් වෙයිද දන්නේ අපි තැති අරන් ඉන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක කරනවා. වැළපෙනවා. කායික දුක්, මානසික සුසුම් හෙලින් මේ දේවල් වලින් ලෝක සත්‍යය තැති අරන් ඉන්නේ. අයන් ලෝකෝ සන්තාප ජාතෝ. හැබැයි මේ ලෝක සත්‍යය පස්ස පරේතෝ ස්පර්ශයට තමයි ගැති වෙලා ඉන්නේ. පස්ස පරේතෝ ස්පර්ශයට ගැති වෙලා ඉන්න මේ ලෝක සත්‍යය රෝගං වදති අත්තතෝ. තමායයි හගන්නේ ආත්මයයි කියලා ගන්නෙ මොකද්ද? රෝගයකට. රෝගයකට ආත්මයි කියලා කියනවා. තමා කියලා කියනවා. මම කියලා කියනවා. මොකකටද? රෝගයකට. ඒතර බුදුරජාණන් වහන්සේ ආත්ම දෘෂ්ටිය හරි ආත්ම දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ දැන් මෙතන හඳුන්වන්නේ මොකද? රෝගං වදති අත්තතෝ. ආත්මයයි කියනවා රෝගයකට. ඒතර මේ ජීවිතය මොකද? රෝගයක්. හරි? රෝගයක් විදිහට බලනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ. රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, අගතෝ මේක රෝගයක් වගේ බලනවා. රෝගං වදති අත්තතෝ. යේන යේනේහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යේන යේනේහි මඤ්ඤති යම් යම් ආකාරයකට සිතයිද. ඒතර මේ ලෝක සත්‍ය හිතන්නේ කොහොමද? හිතන්නේ මම කියලා. මගේ දේ කියලා. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. ලෝක සත්‍ය හිතන්නේ. එහෙනම් හැම දෙයක්ම හිතන්නේ මම කියන සංකල්පෙන් යුක්තව. මොකද කියන ප්‍රපංච කියලා. හරි? තතෝ නිදානම් පපංච සංඥා සංකා සමුදාචරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේ රූපේසු. ඒතර රූපේ ගැන හිතන්නේ හරි? අතීත අනාගත වර්තමාන රූපේ ගැන හිතන්නේ කොහොමද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. හරි? අතීත අනාගත වර්තමාන ශබ්දය ගැන හිතන්නේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. ඒ හැඟීමෙන් හිතන්නේ. හරි? ඒ වගේම ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රසය ගැන, කයට දැනෙන පහස ගැන, හිතට හිතෙන අරමුණු ගැන, මනසට හිතෙන අරමුණු ගැන ඒ ලෝක සත්‍ය හිතන්නේ කොහොමද? මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. ඒ දෘෂ්ටියෙන් යුක්තව හිතන්නේ. මඤ්ඤණා කරන්නේ, ප්‍රපංච කරන්නේ ලෝක සත්‍යය. ඒක මේ කියන්නේ යේන යේනේහි මඤ්ඤති. මෙන්න මේ යම් යම් ආකාරයකටද සිතන්නේ මේක නිට්ටයයි කියලා. හරි? නිට්ටයයි කියලා, සැපයි කියලා, ආත්මයි කියලා, මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා යම් ආකාරයකට හිතන්නේ තතෝ තං හෝති අඤ්ඤතා. ඒදී ඒ මොහොතේම හෝති අඤ්ඤතා අන්‍ය ස්වභාවයටපත් වෙනවා. අපි කොච්චර හිතුවත් මේක මම කියලා, මේක මගේ කියලා, මේක මගේ ආත්මය කියලා, නැත්නම් මේක සැපයි කියලා, මේක නිට්ටයයි කියලා, මේක ආත්මයි කියලා කොච්චර අපි හිතුවත් තතෝ තං හෝති අඤ්ඤතා. ඒක ඒ මොහොතේම අන්‍ය ස්වභාවයකටපත් වෙනවා, වෙනස් වෙනවා. තතෝ තං හෝති අඤ්ඤතා. අඤ්ඤතා භාවී භව සත්තු භව පරේතෝ. අඤ්ඤතා භාවී. ඒ කියන්නේ මේ වෙනස් වෙන අන්‍යතාවයකට පත් වෙන ස්වභාවයකී ඇත්ත ස්වභාවය. නමුත් සත්‍යයේ ස්වභාවය තමයි භව සත්තු. සත්‍යයා මේ ලෝක සත්‍යයා භවයේ තුල තමයි ඉන්නේ. භවය කියන්නේ මොකද්ද? පැවැත්ම තුල. අන්‍ය ස්වභාවයකට පත්වීම තමයි මේකේ ස්වභාවය. අඤ්ඤතා භාවී. අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවය මේකේ ඇත්ත ස්වභාවය. එහෙම වුණත් ලෝක සත්‍යය ඉන්නේ. සත්‍යය ඉන්නේ භවයේ. ඒ කියන්නේ පැවැත්ම අරමුණු කරගෙන. හරි? භව සත්තු භව පරේතු පැවැත්මම තම ඇලෙලා.
ලෝක සත්‍යයට පැවැත්මෙන් එහා දෙයක් හිතා ගන්න බෑ. ඒකනේ මේ ධර්මයේ තේරෙන්නේ නැත්තේ. ඒ ලෝක සත්‍යයට මේ හැම දෙයක්ම පවතිනවා. මෙතන හට ගැනීමක් නැතිවීමක් තියෙනවා කියන එක ලෝක සත්‍යයට වැටහෙන්නේ නැහැ. හරි? පැවැත්ම තමයි ගැන තමයි හිතන් ඉන්නේ. භව සත්තු, භව පරේතු, භව මේවාබිනන්දති. භවයම, ඒ කියන්නේ භවය කියන්නේ මොකක්ද? පැවැත්මම මේවාබිනන්දති. පැවැත්මෙන්ම සතුට වෙනවා. හරි? ලෝක සත්‍ය අර භවයටම ඇල්ලා ඉන්න, භවය තුලම වාසය කරන ලෝක සත්‍ය භවයෙන්ම සතුට වෙනවා. භව මේවාබිනන්දති. යදබිනන්දති. යම් විදිහකටද සතුටු වෙන්නේ. මොකද සතුටු වෙන්නේ? භවයෙන් සතුටු වෙනවා. යදබිනන්දති. එහෙම සතුටු වුණාට ඒ සතුටු වෙන්න පැවැත්මෙන් සතුටු වෙන්න ඒ කෙනාට බයක් උපදිනවා. මොකද්ද? මේ පැවැත්ම වෙනස් වෙයි කියලා. වෙනස් වීම තමයි ස්වභාවය. වෙනස් වීම තමයි යථා ස්වභාවය. හැබැයි භවයෙන් පැවැත්මෙන්ම සතුටු වෙන කෙනාට බයක් තියෙනවා මේක වෙනස් වෙයි කියලා. ඒක මේ කියන්නේ යදබිනන්දති. භවයෙන්ම සතුටු වෙයිද? යදබිනන්දති තං භයං. ඒක තමයි යාගේ තියෙන බය. ඒ පැවැත්ම සතුටු වෙන කෙනාගේ බය තමයි ඒක වෙනස් වෙයි කියන එක. බය. පැවැත්ම සතුටු වෙවි ඉන්න කෙනා හැම වෙලාවෙම ඉන්න බයකින්. අපි ඉන්නවා වගේ. හරි? මේක ලෝක සත්‍යය ඉන්නේ බයකින්. ඇයි වෙනස් වෙයි කියලා බයයි. වෙනස් වීමට බයයි ලෝක සත්‍යය. පවතිනවා නම් කැමති. හරි? පැවැත්මෙන් සතුටු වෙවි ඉන්න කෙනාට පැවැත්මට එරෙහිව ධර්මයක් කියද්දී ඒකට සිත පහදින්නෙත් නැහැ. විභවයේ භවයෙන් දුරස් වෙන්න, භවයෙන් දුර වෙන්න ධර්මයක් කියද්දී ඒකට සිත පහදින්නෙත් නැහැ. භවයේම සතුටු වෙ ඉන්න කෙනාගේ යදබිනන්දති තම් භයං යස්ස භායති. යම් දෙයකටද බය වෙන්නේ තන් දුක්ඛං. අනිතන තමයි දුක තියෙන්නේ. ඔන්න දුක බුදුරජාණන් වහන්සේ දැක්ක විදිහට. මේ ලෝක සත්‍යයේ දුක තමයි එහෙනම් ඒ දුක තියෙන්නේ කුමක් මතද? අනිත්‍ය නිසා. හරි? අනිත්‍යදී නිට්ටය වශයෙන් ගැනීම නිසා. අපි ලෝක සත්‍ය අරන් තියෙන්නේ නිට්ටයයි කියලා. නමුත් ඒ ස්වභාවය තමයි අනිත්‍ය. අනිත්‍යදී අනිත්‍යයි කියලා අවබෝධ නොවීම නිසා ඒක නා බයටපත් වෙනවා. ඒ බයටපත් වීමම තමයි දුක බවටපත් වෙන්නේ. බයටපත් වීම තමයි දුකට බවටපත් වෙන්නේ. ඒකනේ බුදුන් වහන්සේ යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒක තමයි දුක වෙන්නේ. යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද එයයි දුක බවටපත් වෙන්නේ. එහෙනම් මේ අපි මේ සාමාන්‍ය ලෝකයේ කතා කරන දුක අපිට දැන් සාමාන්‍ය ලෝකේ අපි කතා කරනවානේ දුක ගැන. එතකොට ඒ දුක බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල කතා කරන්නේ ඒ අවබෝධයට උපකාර වන දුක නෙවෙයි අපි කතා කරන්නේ. ඒතර අවබෝධයට උපකාර වන දුක තියෙන්නේ අනිත්‍ය වීම තුල හටගන්න දුක. අනිත්‍ය ස්වභාවය තුල හටගන්න දුක තියෙන්නේ. යදනිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍යද ඒක දුකයි කියන එක. මෙතනක් තියෙන්නේ ඒකනේ අඤ්ඤතා භාවී භවසත්තෝ භව පරේතෝ භව මේවාබිනන්දති. යදබිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං. යමකටද බය වෙන්නේ ඒක තමයි දුක බවට පත් වෙන්නේ. හරි. භව විප්පහානායකෝ පනිදම් බ්‍රහ්මචර්යයන් උස්සති. මේ බ්‍රහ්මචර්යය මේ නිවන් මඟ තියෙන මොකටද? භව විප්පහානාය. භවයෙන් ඈතර වෙන්න. භවයෙන් ඈතර වෙන්න. භව විප්පහානාය කෝ පනිදම් බ්‍රහ්මචර්යයන් උස්සති. එහෙනම් නිවන් මඟ ඔන්න නිවන් මඟක් අපි ප්‍රගුණ කරන්න ඕනේ. මොකටද? භවයෙන් ඈතර වෙන්න. භව දෘෂ්ටියෙන් ඈතර වෙන්න. ඒ කියන්නේ පැවැත්ම කියන එකෙන් ඈතර වෙන්න. අපි හැම වෙලාවෙම තියෙන පැවැත්ම කියන දේ, පවතිනවා කියන දේ. අන්න එකෙන් ඈතර වෙන්න තමයි බ්‍රහ්මචර්යයන් උස්සති. බ්‍රහ්මචර්යය වාසය කරන්නේ. නිවන් මඟක් දියුණු කරන්නේ. එතකොට නිවන් මඟක් දියුණු කරගන්න වෙන මේ ලාම කර්මණු උදෙසා නොවේ. භව විප්පහානායකෝ පනිදං බ්‍රහ්මචර්යයන් උස්සති. නිවන් මඟක් දියුණු කරගන්නේ භව විප්පහානාය.
භවයෙන් ඈතර වීම පිණිස. ඉතින් පින්වත්නි ඔන්න එතකොට එහෙනම් දුක කියන්නේ ඔන්න ඕක. දැන් මේකේ තියෙනවනේ ජප්පා විලේපනම් බ්‍රුමි දුක්ඛමස්ස මහබ්බයං. මේ මහාම බය තමයි මොකද්ද? දුක්ඛ. දුක්ඛ තමයි බය. හරි? දුක්ඛමස්ස මහබ්බයං. තිබෙන මහ බිය දුකමය. ඒ බය තමයි දුක. ඒක තමයි අර දේශනාවෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක්ඛමස්ස මහබ්බයං කියලා. ඉන්පසු බුදුරජාණන් වහන්සේගෙන් මේ අජිත අහනවා සවන්ති සබ්බදී සෝතා සෝතානං කෙන් නිවාරණං සෝතානං සංවරම් බ්‍රූහි කේන සෝතා පිතිහියරි. අජිත අහනවා සවන්ති සබ්බදී සෝතා සෝතානං කෙන් නිවාරණං තණ්හා සැඩ වතුර පහර ගලයි සියලු ඉඳුරන්ගෙන් මෙලෙසින් ගලනා සැඩ ගඟ කුමකින්දෝ වළකන්නේ. මොකින්ද මේ සැඩ ගඟ වළක්වන්නේ? කියා දෙන්න මුනිදුනි මට මේ සංවර කරන හැටි කුමකින්දෝ මේ සැඩ ගඟ සදහට නවතාලන්නේ. බුදුරජාන් වහන්සේ අහනවා මේ අජිත මේ ඉන්ද්‍රියන්ගෙන් තණ්හා සැඩ ගඟක් ගලනවා. තණ්හා සැඩ ගංගා ගලනවා ඉඳුරංගෙන්. ඇසින් ගලනවා තණ්හා සැඩ ගඟක්. තණ්හා සැඩ පහරක් ගලනවා. කනින් ගලනවා තණ්හා සැඩ පහරක් ගලනවා. නාසයෙන් දිවෙන් කයෙන් තණ්හා සැඩ පහරවල් ගලනවා. හරි? සවන්ති සබ්බදී සෝතා සෝතානං කිං නිවරණ තණ්හා සැඩ වතුර පහර ගලයි සියලු ඉඳුරන්ගෙන් මෙලෙසින් ගලනා සැඩ ගඟ කුමකින්දෝ වළකන්නේ. මොකෙන්ද කියලා අහනවා මේ තණ්හා සැඩ ගඟ මේ සැඩ පහර වළක්වන්නේ. හරි? එතකොට සෝතාන يعني සෝත කියලා කිව්වේ සවන්ති සබ්බදී සෝතා. සෝත කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි සෝත කියලා කිව්වා මේ සැඩ පහරට මේ තණ්හා සැඩ පහරට කිව්වා සෝත කියලා. ඒක එක අර්ථයක්. සෝත කියලා තවත් අර්ථයක් තියෙනවා. ඒ තමයි සෝත කියලා කියනවා ධර්මයට. සෝත නිවන් මගට බ්‍රහ්මචර්යයට සෝත කියලා කියනවා. එතකොට මේ බ්‍රහ්මචර්යයෙන් ඒ නිවන් මගට ධර්මයට යම් කෙනෙක් බැසගත්තාද අන්‍යයට කියන සෝතාපන්න කියලා. සෝතේට පැමිණි. සෝත කියේ මොකක්ද? නිවන් මග බ්‍රහ්මචර්යය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකට කියනවා සෝත කියලා. එතකොට ඒ එක අර්ථයක්. හරි. එතන මෙතන සෝත කියලා කිව්වේ තණ්හාවට. තණ්හා සැඩගඟට. ඒතර ඒ තණ්හා සැඩගඟ ගලන්නේ කොහෙන්ද? ඉඳුරංගෙන්. ඇසින්. හරි? ඇසින් දකින රූපයට තණ්හයි. ඇසින් දකින රූපයට තණ්හාව කියලා කිව්වහම ඇසටත් තණ්හයි. ඇසින් දකින රූපයටත් තණ්හයි. කනින් අහන ශබ්දයට තණ්හයි කියලා කිව්වහම කනටත් තණ්හයි. කනින් අහන ශබ්දයටත් තණ්හයි. මොකද මේ දෙක එකිනෙකට ප්‍රත්‍යව පවතින්නේ. ඊන් පස්සේ නාසයටත් තණ්හයි. නාසයට දැනෙන ගඳ සුවඳටත් තණ්හයි. දිවටත් තණ්හයි. දිවට දැනෙන රසයටත් තණ්හයි. කයටත් තණ්හයි. කයට දැනෙන පහසටත් තණ්හයි. මනස හිතටත් තණ්හයි. මනසට සිතන අරමුණු වලටත් තණ්හයි. ඒතර මේක මෙන්න මෙහි විදිහට තමයි තණ්හා සැඩගඟ මේ ඉන්ද්‍රියන්ගෙන් ගලාගෙන යන්නේ. හරි? ඊන් පස්සේ මේ අජිත අහනවා සෝතානං කිං නිවාරණං. කොහොමද මේ සෝතය මේ තණ්හා සැඩ ගඟ සැඩ පහර කොහොමද වළක්වන්නේ? වළක්වන්නේ කොහොමද? මට කියා දෙන්න කියනවා මේ තණ්හා සැඩ ගඟ වළක්වන විදිය. සෝතානං සංවරම් බ්‍රූහි මේ තණ්හා සැඩ ගඟ සංවර කරන්නේ කොහොමද කියලා මට කියා දෙන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං සෝතානං සංවරං බ්‍රූමි පඤ්ඤායේති පිතියරේ. එතකොට පින්වත්නි හරි පැහැදිලි බුදුරජාණන් වහන්සේ ඒකට දෙන පිළිතුර බලන්නකෝ. දැන් අජිත අහන්නේ මේ තණ්හා සැඩ පහර සීල ඉඳුරංගෙන් ගලාගෙන යනවා. ඒතරේ ගලාගෙන යන ඒ තණ්හා සැඩ පහර කොහොමද වළක්වන්නේ?
දැන් බලන්නකො මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය නෙමෙයි තියෙන්නේ. දැන් මුල ගාතාවේ මේ දුක ගැන දේශනා කළා. දුක. හරි? දුක ගැන දේශනා කළා. ඒතර ඒ දුකට හේතුවනේ දැන් මේ කියන්නේ. මොකක්ද දුකට හේතුව? තණ්හාව. ඒතර මේ සියලු ඉන්ද්‍රියයන්ගෙන් ගලාගෙන යන තණ්හා සැඩ පහරක් තියෙනවා. ඒක තමයි මේ දුකට හේතුව. හරි? අන්නේ තණ්හා සැඩ පහර වළක්වන්න ඕනි. හරි? ඒ තණ්හා සැඩ පහර වළක්වන්න ඕනි. ඒ වැළැක්වීම තමයි නිවන. දුක්ඛ නිරෝධය. ඒ වළක්වන්නේ කොහොමද? ඒක තමයි මාර්ගය. බලන්නකො මේ තුල තියෙන චතුරාර්ය සත්‍යය. හරි? මේ තුල තියෙන චතුරාර්ය සත්‍යය. ඒතර බුදුරජාණන් වහන්සේ අන්න දේශනාව යානි සෝතානි ලෝකස්මින් සති තේසං නිවාරණං. යානි සෝතානි ලෝකස්මින් මේ සෝතය වළක්වන්නේ කොහොමද? සති තේසං නිවාරණං. මේක නිවාරණය කරන්නේ සිහියෙන්. සති තේසං නිවාරණං. සිහියෙන් නිවාරණය කරන්නේ. සෝතානං සංවරම් බ්‍රූමි පඤ්ඤා යේති පිතියරේ. හරි? සෝතානං යම් සැඩ වතුරක් වේනං හැම ඉඳුරන්ගෙන් ගලනා වලකන දෙය සිහිය කියමි. ඒ සැඩ කඳ දිය කඳ මඩිනා. හරි? අන්න ඒක වලකන දේ තමයි සිහිය. ඒතර බලන්නකෝ මේකමනේ බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේ දේශනා කරන්නේ දැන් දුක ගැන දුක්ඛාරි සත්‍ය ගැන දේශනා කළා. දුක්ඛ සමුදය කොහොමද බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ? කතමංජ වික්‍රී දුක්ඛ සමුදයං ආර්ය සත්‍යං. මහණනි මොකද්ද දුක්ඛ සමුදය ආර්ය සත්‍ය? ඒකදී තණ්හාව බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. තණ්හාව. කොහේ තණ්හාව හටගන්නේ? ආයතනවල. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. මේ ලෝකේ ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත මිහිරි ස්වરૂපයෙන් යුක්ත යම් දෙයක් ඇද්ද ඒ තුල තමයි තණ්හාව හටගන්නව නම් හටගන්නේ. තණ්හාව පවතිනවා නම් පවතින්නේ. කිංච ලෝකේ පිය රූපං සාත රූපං මොකක්ද මේ ලෝකයේ තියෙන ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දේ මිහිරි ස්වરૂපයෙන් යුක්ත දේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. බලන්න ඒතර මේකත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා. මේ ඉන්ද්‍රියන්ගෙන් මේ ආයතන වල තමයි තණ්හා සැඩපහර ගලන්නේ. හරි? තණ්හා සැඩපහර ගලන්නේ මේ වල. ඒකමනේ අර කිව්වේ. මේ ලෝකයේ පිය ස්වરૂපයෙන් යුක්ත මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක් ඇද්ද? ඒ තුල තමයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ. තණ්හාව පවතිනවා පවතින්නේ. මොනවද ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත මිහිරි ස්වરૂපයෙන් යුක්ත දේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. ඇස මේ ලෝකයේ තියෙන ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දෙයක් මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක්. රූපා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඇසින්ට පේන රූප ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දෙයක් මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක්. අන්නේ ඇසට පේන රූප තුල තමයි කියනවා තණ්හාව උපදිනවා නම් උපදින්නේ තණ්හාව පවතිනවා නම් පවතින්නේ. චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඇසේ විඥානය ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දෙයක් මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක්. ඒ තුල තමයි කියනවා තණ්හාව පවතිනවා නම් පවතින්නේ තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ. චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිසති. ඇසේ ස්පර්ශය ප්‍රිය ස්වરૂපයෙන් යුක්ත දෙයක් මිහිරි ස්වરૂපයෙන් යුක්ත දෙයක්. ඒ ස්පර්ශය තුල තමයි කියනවා තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ. තණ්හාව බැසගෙන තියෙනවා නම් බැසගෙන තියෙන්නේ. ඒතර බලන්නකො මේ කොච්චර ලස්සනද? ඇසට පේන රූප, ඇසේ විඥානය, ඇසේ ස්පර්ශය, ඒ ස්පර්ශයෙන් තුලින් හටගන්න යම් විඳීමක් ඇද්ද? ඇසේ විඳීම, ඉන්පස්සේ හඳුනා ගැනීම, රූප හඳුනා ගැනීම. හරි? ඒ රූප කෙරෙහි චේතනා හට ගැනීම. හරි? රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං. ඊට පස්සේ රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං. රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං. මේ තමයි සැඩ ගඟ.
මේ තමයි මේ ඇස තුල හටගන්න සැඩ ගඟ, තණ්හා සැඩ ගඟ. එතකොට මේ අපි සාමාන්‍ය ලෝකයේ සාමාන්‍යයෙන් අපි කටයුතු කරද්දී අපිට කිසිදු හැඟීමක් නැහැනේ මේ ඇස තුල තණ්හාව හට ගන්නවා කියලා. අපි සාමාන්‍යයෙන් තණ්හාව කියලා අඳුනන මේ ගෙවල් වලට තියෙන, ගෙදරට තියෙන ආසාව. සමහර කට්ටිය කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට කිසි තණ්හාවක් නැහැනේ කියනවා. ගෙවල් ඉඩකඩම් යාන වාහන තමන් උපයගත්තු වස්තුව මේ දේවල් දරුවන්ට පවර්ලා දීලා සමහර අම්මලා තාත්තලා අපි අතින් ඇවිල්ලා කියනවා ස්වාමීනි මට කිසි තණ්හාවක් නැහැ කියනවා. කිසි තණ්හාවක් නැතුව මං මේ දේවල් ඔක්කොම දරුවන්ට පවර්ලා දුන්නා කියනවා. ඒකත් නරක දෙයක් නෙවෙයි. ඒක හොඳයි. ඒක කළ යුතු දෙයක්. හැබැයි තණ්හාවෙන් නිදහස් නැහැ. හරි? තණ්හාවෙන් නිදහස් නැහැ. තණ්හාව කියන්නේ ඊට වඩා කැඹුරු දෙයක්. හරි? ඔබ බලන්න, ඔබ දන්නවද? ඔබ හිතලා තියෙනවද? ඔබට වැටහීමක් තියෙනවද? ඔබට අවබෝධයක් තියෙනවද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපජ්ජමාන උපජ්ජති කියලා. ඇස ප්‍රිය ස්වරූපින් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපින් යුක්ත දෙයක්. ඒකේ තමයි තණ්හාව හටගන්නේ කියලා. ඒ තුල තමයි තණ්හාව බැසගන්නේ කියලා. කෙනෙක් ඕක හිතන්න පුළුවන් මෙහෙම. ඔව් ලස්සන ඇහැක් දැක්කොත් ඒක ප්‍රිය ස්වරූපියක නෑ. ලස්සන අවලස්සන ભેදයකින් තොරයි. ඇසම ප්‍රිය ස්වරූපින් යුක්ත දෙයක්. මිහිරි ස්වරූපින් යුක්ත දෙයක්. එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති. ඇයි ඇස මම වෙලා. ඇස මම වෙලා. ඇස මගේ වෙලා. ඇස මගේ ආත්මය වෙලා. රූපාලෝකී පිය රූපං සාත රූපං. මෙතන කිව්වේ ඇසින් දකින ප්‍රියමනාප රූපේ විතරක් නෙවෙයි. ප්‍රියමනාප රූපේ විතරක් නෙවෙයි. හරි? රූපාලෝකී පිය රූපං සාත රූප. ඇසින් දකින රූපය ප්‍රිය ස්වරූපයෙන්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. ඒක ප්‍රියමනාප රූපයක් හෝ වේවා, අප්‍රියමනාප රූපයක් හෝ වේවා, ඒ රූපය මම වෙලා. ඒ රූපය මගේ වෙලා. ඒ රූපය මගේ ආත්මය වෙලා. තේරුණාද? ඒකනේ අපි ආයතන අනිත්‍ය භාවනාවේදී අපි මේ කරන්නේ ඇසින් දකින රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. එහෙම ඒ විදිහට අපි මේ මනසට, හිතට කාවද්දන්න අපි උත්සාහ කරන්නේ ඇයි? සාමාන්‍ය ලෝකී අපි දන්නේත් නැතුව, අපිට කිසි වැටහීමක්, අවබෝධයක් නැතුව ඇසින් දකින රූපය මම කරගෙන. පින්වත්නි, ඒක ගැඹුරු දෙයක් මේ කියන්නේ. ගැඹුරින් ඔබ සිතන්න ඕන දෙයක් මේ කියන්නේ. ඔබට කිසිදු අදහසක් නැතුව ඇති. ඔබට කිසිදු වැටහීමක් නැතුව ඇති. ඇසින් දකින මේ රූප, ඇසින් දකින රූප මම වෙලා. ඔව්. එතන තමයි මම හැදුනේ. ඇසින් දකින රූපය තුල තමයි මම හැදුනේ. ඒ වෙලාවේ තමයි මම හැදුනේ. නැත්තම් කොහෙද මම? හරි? ඒ තුල මම හැදුනේ. හරි? ඊපස්සේ ඇසේ විඥාණය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජී චක්කු විඥාන. ඇසත් රූපයත් නිසා විඥාණය හට ගන්නවා ඇසි. ඒ විඥාණය පිය රූපං සාත රූපං. ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. එත්තේ සතන්හා උපජ්ජමානා උපජ්ජති. එත්තන විසමානා නිවිසති. ඒකේ තමයි තණ්හාව හටගන්නේ. එතන තමයි තණ්හාව බැසගෙන තියෙන්නේ. ඇයි? මං හිතන්නේ ඔබ කිසිම වෙලාවකට ඔබට වැටහීමක් තියෙනවා කියලා. ඇසේ විඥානේ, ඇසෙන් රූප දැන ගැනීම කියන දේ. හරි? ඇසෙන් රූප දැන ගැනීම කියන දේ මම වෙලා, මගේ වෙලා, මගේ ආත්මය වෙලා. ඒක තණ්හාවක් හටාරක්. මේවා තමයි වෙහෙලා තියෙන්නේ අපිට. ඒතර මේවා අපි निराකරණය කරගන්නේ නැතුව, මේවා අපි තේරුම් ගන්නේ නැතුව, බුදුරජාණන් ධර්මයේ තුලින් මේවා අපි අධ්‍යයනය කරන්නේ නැතුව කොහොමද අපි දුකින් නිදහස් වෙන්නේ? දෙවියන් යදලා. දෙවියන්ට පහන් පත්තු කරලා. දෙවියන්ට පුද පූජා පවත්වලා. දෙවියන්ට තුති ගීත ගායනා කරලා. අපි කොහොමද දුකින් නිදහස් වෙන්නේ?
දුක හටගන්නේ කොහොමද කියලා දන්නේ නැතුව. ඊට පස්සේ චක්කු සම්පස්සෝ ලෝකේ පිය රූපං සහත රූපං. ඇසත් රූපයත් විඥානියත් එකතු වීම ඇසේ ස්පර්ශය ප්‍රිය ස්වරූපෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපෙන් යුක්ත දෙයක්. මම හිතන්නේ ඔබට ඔබ සාමාන්‍ය ලෝකේ කල්පනා කරලා තියෙනවා කියලා. හැබැයි ඔබ බලන්නකෝ ආයතන අනිත්‍ය භාවනාවේදී ඔබ ඇයි එහෙනම් ඔබ හිතට දෙන්නේ? ඇයි බුදුරජාණන් දේශනා කළේ එහෙනම් මෙහෙම කරන්න කියලා? කොහොමද? ඇසේ ස්පර්ශය ප්‍රිය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. එහෙනම් ඇසේ ස්පර්ශය මම කරගෙන ඇසේ ස්පර්ශය තුළ තමයි මම ඇති වෙලා තියෙන්නේ. මම හැදුනේ. මම ඉන්නකොට තමයි මගේ කියන දේ හටගන්නේ. හරි? එතන තමයි මගේ කියන්නේ ආත්ම දෘෂ්ටිය හටගන්නේ. මගේ ආත්මය කියලා. ආත්ම දෘෂ්ටිය හටගන්නේ. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම ප්‍රිය ස්වරූපින් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපින් යුක්ත දෙයක්. ඉත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති ඉත්ත නිවිසමානා නිවිසති. ඇසේ ස්පර්ශයෙන් හටගන්න විඳීමක් ඇද්ද? සැප වේවා, දුක් වේවා, උපේක්ෂා වේවා. එතන තණ්හාව හට ගන්නවා. ඒතර ඔබට ලොකු ප්‍රශ්නයක් හට ගන්න පුළුවනි. ඇසින් දකින්න රූපයේ ප්‍රිය දේ කියන්නේ සැප විඳීමට නම් අපි තණ්හාවක් තියෙන, දුක් විඳීමට නැහැ කියලා. නෑ. බුදුරජාණන් දේශනා කරේ චක්කු සම්පස්සජා සැප වේදනා ලෝකේ පිය රූපං සාත රූපං කියලා නෙවෙයි. චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං. ඇසින් යම් විදීමක් හට ගන්නවද? සැප හෝ වේවා, දුක් හෝ වේවා, උපේක්ෂා හෝ වේවා, ඒ තුල මම හැදිලා. විදීම හටගත්ත දේ විදීම තුල මම හැදිලා. එතන මම හැදිලා. ඒකයි මේ ප්‍රිය ස්වරූපෙන් යුක්ත, මිහිරි ස්වරූපෙන් යුක්ත දේ. තණ්හාවට ගන්නේ. ඒකයි දුක් විඳීමට තණ්හාවට ගන්නේ. එතන මම හැදිලා. ඒකයි කියන්නේ ගිය තැන සතුටින් ඇලෙනවා කියලා. తත්‍ර తත්‍රාබිනන්දිනී. මේ තණ්හාවට తත්‍ර తත්‍රාබිනන්දිනී. ගිය තැන සතුටින් ඇලෙනවා. නිරේ ගිහිල්ලා අප්‍රමාණ දුකක් විඳිනවා. මහා නිරේ ගිනි දළු වලින් පිච්චි අප්‍රමාණ දුකක් විඳිනවා. ඒ දුක් වේදනාවට කෙනෙක් හිතන්න පුළුවන් අප්පු ඒක නම් එපා කියලා. හැබැයි ඒ වේදනාව මම කරගෙන අන්න ඒකට ආසාවක් තණ්හාවක් හට ගන්නවා. පින්වත්නි, සමහර උදවිය වර්තමාන මනුස්ස ලෝකේ පවා සමහර උදවිය සමහර දේවල් ජීවිතේ කරගන්නවා. කෙනෙකුට අසනීපයක් හැදෙනවා, ලෙඩක් හැදෙනවා. ලෙඩම ජීවිතේ වුණොත් සමහර උදවි ඉන්නවා අවුරුදු ගණන් එකම අසනීපයෙන් අවුරුදු ගණන් පෙළෙද්දී ඒ කෙනාගේ ජීවිතේ බවට පත් වෙනවා ඒ අසනීපය. ජීවිතේ බවට පත් වෙන අසනීපය. එයා හිතන්නේ අසනීපය ගැන. එයා කතා කරන්නේ අසනීපය ගැන. එයා ක්‍රියා කරන්නේ අසනීපය ගැන. හරි? එතකොට එයා සම්පූර්ණ ජීවිතේ වෙලා අසනීපය. එතකොට එයාට අසනීපෙන් ගැලවෙන්න උවමනාවක් නැහැ. ඒක උපාදාන වෙලා. ඒක උපාදානී බවට පත් වෙලා. තණ්හාව හටගත්ත තැන උපාදානී හටගන්නේ. එහෙනම් ඒක එයාගේ ජීවිතේ බවට පත් වුණාට පස්සේ ජීවිතේට ආසයි. ජීවිතේට තණ්හාවක් තියෙනවා. හරි? ආන්න ඒක නිසා ඒක උපාදාන වෙනවා. එතකොට යාට ඒ දුක් ඒ අසනීපෙන් ගැලවෙන්න උවමනාවකුත් නැහැ. අපි දන්නවා සමහර උදවිය ඒ තත්ත්වයට පත් වෙච්ච උදවිය ගැන. ඒක නිසා පින්වත්නි, මේ විදිහට බලන්නකො එතකොට ඇසට පේන රූප, ඇසේ විඥානය, ඇසේ ස්පර්ශය, ඇසේ විඳීම, හරි? ඇසේ රූප හඳුනා ගැනීම, හරි? රූප හඳුනා ගැනීම, රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. ඊට පස්සේ රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං. හරි? ඊට පස්සේ රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං. රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං. ඒක විතරක් නෙවෙයි,
රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati එත්ත නිවසමානා නිවසති. රූප කෙරෙහි යම් තණ්හාවක් ඇද්ද? රූප කෙරෙහි යම් තණ්හාවක් ඇද්ද? ඒ තණ්හාවත් පිය රූපං සාත රූපං. ඒක ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත. ඇයි ඒ තණ්හාව තුලත් මම ඉන්නවා. රූප කෙරෙහි තණ්හාවක් හටගත්තද? ඒ තණ්හාව තුලත් මම ඉන්නවා. එතනත් මම හැදිලා. ඒ තණ්හාවත් ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් යුක්ත. ඒතනත් හට ගන්නවා. මොකද්ද නැවත? තණ්හාව. ඒ තණ්හාව තුල තණ්හාව හට ගන්නවා. අන්න ඇස තුල තණ්හා සැඩ ගඟ සැඩ පහර ගලාගෙන යනවා. ඔය විදිහටම කනවා. සෝතං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා uppajjamaana uppajjati. ඔය විදිහටම කන්ට එන ශබ්ද, කනේ විඥාණය, කනේ ස්පර්ශය, කනේ විදීම, ඊට පස්සේ ශබ්ද හඳුනා ගැනීම, ශබ්ද කෙරෙහි ඇතිවන චේතනා, ඊට පස්සේ ශබ්ද කෙරෙහි විතර්ක කිරීම, විචාර කිරීම, ශබ්ද තණ්හා. කන තුල කනහරහා තණ්හා සැඩකම් ගලාගෙන යනවා. නාසයේ දෙන ගඳ සුවඳ, ඊට පස්සේ නාසයේ විඥාණය, නාසයේ ස්පර්ශය, නාසයේ ස්පර්ශයෙන් යම් විඳීමක් විඳිනවා. සැප හෝ වේවා, දුක් හෝ වේවා, උපේක්ෂා සහගත හෝ වේවා, ඒ විඳීම. ඊට පස්සේ ගඳ සුවඳ හඳුනා ගැනීම, ගඳ සුවඳ කෙරෙහි චේතනා හට ගැනීම, ඊට පස්සේ ගඳ සුවඳ කෙරෙහි විතර්ක කිරීම, විචාර කිරීම, ගඳ සුවඳ කෙරෙහි තණ්හාවක් ඇති වීම. මේ සියලු දේ ප්‍රිය ස්වරූපයෙන් මිහිරි ස්වරූපයෙන් යුක්ත දේවල්. ඒ තුල තමයි තණ්හාව හටගන්නේ. මම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒ ධර්මයේ තුලින් අපි මේ දේවල් කල්පනා කරලා නිර්වුල් කර ගැනීමකින් තොරව සාමාන්‍ය ලෝකයට ඔය නිකන් අතපත ගා ඉඳලා සාමාන්‍ය ලෝකයට මේ අවබෝධය හරි මේ බෙද බෙදා දැක්වීම මේ දේ වටහා ගැනීම මං හිතන්නේ කරන්න පුළුවන් කියලා. හරි. ඒතර නිකන් අපිට මේ අජී සූත්‍රය නිකන් කියන්න යන්න පුළුවන්. තණ්හා සැඩ වතුර පහර ගලයි සීළු ඉඳුරංගෙන්. ඔක අපිට ලස්සනට කියන්නත් පුළුවන්. ලස්සනට තාලෙට කියන්නත් පුළුවන්. තාලෙට ලස්සනට කියන්නත් පුළුවන් තමයි. ඕනතරම් කට්ටි කියලාත් ඇති. හැබැයි මෙතන තියෙන්නේ මේක කොහොමද වෙන්නේ? ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ විදිහට. හරි. ඒතර මේ මම හැදෙනවා මේ හැමතැනකම. මම හැදෙනවා. බලන්නකෝ උකට ලස්සන දේශනාවක් තියෙනවා. තවත් ලස්සන දේශනාවක් මේ සුත්ත නිපාතයේම ද්වේතානුපස්සනා සූත්‍රය. හරි. ද්වේතානුපස්සනා සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඔබ බලන්න මේ සුත්ත නිපාතයේ මේ පුත් වහන්සේ අරගෙන ඒ ද්වේතානුපස්සනා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනත්තනි අත්තමානි අනාත්ම වූ දේ කෙරෙහි ආත්මයක් තියෙනවා කියලා පස්ස ලෝකං සදේවකං හිතාගෙන ඉන්න අනාත්ම වූ දේ තුල ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න මේ ලෝකයා දෙස බලන්න. අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං මේ දෙවියන් සහිත ලෝකයා හිතාගෙන ඉන්නේ අනාත්ම දේ තුල ආත්මයක් තියෙනවා කියලා. අනාත්ම දේ තුල ආත්මයක් තියෙනවා කියලා හිතන් ඉන්නේ. අන්න ඒ ලෝක සත්‍ය දෙස බලන්න කියනවා. අනත්තනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. නිවිට්ටං නාම රූපස්මින් මේ නාම රූප වලින් මැවෙන ලෝකය කොහෙද මැවෙන්නේ? විඥානේ. විඥානේ තමයි පිළිඹු වෙන්නේ නාම රූප ලෝකය. නාම රූප වලින් මැවෙන ලෝකය පිළිඹු වෙන්නේ විඥානේ. හරි. නිවිට්ටං නාම රූපස්මින් නාම රූප වලින් හටගන්න විඥානීය පිළිඹු වෙන මේ ලෝකය ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේක ඇත්තයි කියලා මේක සත්‍යයි කියලා හිතාගෙන ඉනවා. මඤ්ඤති හිතා ගැනීමක් තියෙනවා.
මොකද්ද මේ කියන්නේ? අපි මේ හිතාගෙන ඉන්නදී. අපි විඥානීය තුල නාම රූප ලෝකයේ මැවෙනවා. විඥානීය තුල. ඒ කියන්නේ මොකද්ද මේ? ඇසින් රූප දකිනවා. රූප දැනගන්නවා අපි. විඥානීය නාම රූප ලෝකෙ මැවෙනවා කියලා කියන්නේ ඇසින් රූප දැනගන්නවා. අපි මේ සියලු රූප ඇසින් දකින රූප විඥානීයෙන් දැනගන්නේ. විඥානීයෙන් දැනගන්නේ. කනින් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රස දැනගන්නවා. කයින් පහස දැනගන්නවා. මනසින් අරමුණු දැනගන්නවා. ඒ තමයි විඥානීය තුල මැවෙන නාම රූප ලෝකය. මේක විනාශ කරලා මේක වෙන් කරලා දකින්න බැරිකම්. හරි. නාමයත් රූපයත් නාමය සමුදේ වෙන්න බෑ රූපයක් නැතුව. නාම ධර්ම සමුදේ වෙන්න බෑ රූප නැතුව. රූපය සමුදේ වෙන්න බෑ නාම ධර්ම නැතුව. මේ දෙක එකට පවතින්නේ නාම රූප. ඒක තමයි අර ස්පර්ශය විස්තර කරන තැන බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අර ස්පර්ශය විස්තර කරන තැන මේ පටික සම්පස්සය සහ අධිවචන සම්පස්සය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරේ මෙන්න මේ ටික. අධිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් කියලා කියන්නේ ඔන්න ඕක. මොකද්ද? මම ඉස්සර කිව්වේ රූපය සමුදේ වෙන්න බෑ. හරි? සතර මහා ධාතුන්ගේ හටගත්තු රූපය සමුදේ වෙන්න බෑ. නාම ධර්ම වලින් තොරව, නාම ධර්ම නැතුව. නාම ධර්ම වලට සමුදේ වෙන්න බෑ. ඒ නාම ධර්ම වල පිළිබිඹ රූපයක් නැතුව. නාම ධර්ම වලට අරමුණ රූපයක් නැතුව නාම ධර්ම වලට සමුදේ වෙන්න බෑ. මේ දෙකටම පවතින්න බෑ විඥානයකින් තොරව. පුළුවන් නම් මම මේ කියපු දේ ඔබ අල්ලගන්න. ආපහු මං කියන්නම්. රූපයට සමුදේ වෙන්න බෑ නාම ධර්ම නැතුව. නාම ධර්ම වලට සමුදේ වෙන්න බෑ ඒකට අරමුණ රූපයක් නැතුව. අධිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් මේ දෙකටම පවතින්න බෑ. ඇයි මේ දෙකම පිළිඹු වෙන්නේ විඥානේ. මේ දෙකම පිළිඹු වෙන්නේ විඥානේ. මේ දෙකටම පිළිඹු වෙන්න බෑ විඥානේ නැතුව. මෙන්න මේ නාම රූප විඥානවල එකට එකක් ප්‍රති වෙලා පවතීම තමයි ලෝකය කියලා කියන්නේ. ලෝකේ පැවැත්ම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත මහ රහතන් දේශනා මේක කඩන්න. එක බටමිටියක් ඇදලා දාන්න අනිත් එක පෙරලෙනවා. බටමිටි දෙක හේතු වෙලා තියෙනවා. තියෙනකන් ඉපදෙන මැරෙන සංසාරයේ තියෙනවා. බටමිටි දෙක එකට හේතු වෙලා තියෙනකන් ඉපදෙන මැරෙන සංසාරයේ තියෙනවා. දුක තියෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක තියෙනවා. නලකලාප සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරන එක බටමිටියක් ඇද්දොත් අනිත් එකට පැවැත්මක් නැහැ. විඥාණයෙන් නිරුද්ධ නම් නාම රූප පැවැත්මක් නැහැ. නාම රූප නිරුද්ධ නම් විඥාණයට අරමුණක් නැහැ. පිහිටන්න. විඥාණයට අරමුණක් නැහැ පිහිටන්න. ඇයි? නාම කියලා කියන්නේ මොකද්ද? නාම රූප කියලා කිව්වේ මොකද්ද? රූප කිව්වේ රූප සතර මහා ධාතුන් හටගත් රූපය. රූපස්කන්ධය. රූපදානස්කන්ධය. එනම් විඥානයේ පිහිටන්නේ රූපයක. ඒතර නාම කිව්වේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා සංඥා චේතනා වේදනා සංඥා සංඛාර. රූප වේදනා සංඥා සංඛාර මේ ටිකේ තමයි විඥානේ පිහිටන්නේ. බීජ සූත්‍රෙත් මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරි. බුදුරජාණන් දේශනා කරලා තියෙන බීජ සූත්‍රෙත්. ඉතින් ඒක නිසා පින්වත්නි අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං අනාත්මය ආත්මයි කියලා හිතන් ඉන්න පස්ස ලෝකං සදේවකං මේ ලෝක සත්‍යය දෙස බලන්න.
නෙවෙට්ටන් නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ විඥානීය තුල මෙමෙන නාම රූප ලෝකය ඉදං සච්ඡන්ති මඤ්ඤති ඇත්තයි කියලා හිතාගෙන ඉන්නවා. අපි ඇසින් දකින රූපය ඇත්තයි කියලා හිතන් ඉන්නවා. අපි කනින් අහන ශබ්ද ඇත්තයි කියලා හිතන් ඉන්නවා. මම දන්නවා හොඳටම ඔබගේ දෘෂ්ටියට අනුව මා මේ කියන දේට ඔබ එකඟ වෙන්නේ නැති වෙයි. අපේ බුදුරයන් ධර්මයේ හොඳට තේරුම් ගන්න. නිවිට්ටන් නාම රූපස්මින් විඥානයේ තුල මැවෙන නාම රූප ලෝකය ඉදන් සච්ඡන්ති මඤ්ඤති සත්‍යයි කියලා හිතා ගැනීමක් තියෙනවා. ඉදන් සච්ඡන්ති මඤ්ඤති. යේනේහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යම් විදිහට අපි හිතාගන්නේ මේ විඥානය තුල මැවෙන නාම රූප ලෝකේ සත්‍යයි කියලා. යම් විදිහට හිතාගන්නේ යේනේහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. ඒ මොහොතේම අඤ්ඤතා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා, වෙනස් වෙනවා. ඒක බොරුවක්. ඒක ඇත්තයි කියලා හිතාගෙන ඉන්න එක බොරුවක්. යේනේහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා තංහි තස්ස මුසා. අන්න කිව්වා, දේශනා කළා. තංහි තස්ස මුසා. ඒක නිසා ඒක බොරුවක්. මොකද්ද බොරුව? බොරුව තමයි අර ඇත්තයි කියලා හිතාන සිටීම. අනත්තනි අත්තමානී පස්ස ලෝකංස නිවිට නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. විඥානයේ මේ පිළිබිඹුන නාම රූප ලෝකය ඇත්තයි කියලා හිතාගෙන ඉන්නේ එකම බුදුරජාණන් දේශනා කරනවා තංහි තස්ස මුසා. තංහි එම නිසා තංහි තස්ස මුසා. ඒක බොරුවක්. ඔන්න අපේ දෘෂ්ටියට පහර වදිනවා. සක්කාය දිට්ඨියට පහර වදිනවා. බයයි. සක්කාය දිට්ඨියට පහර වදිනකොට බයයි. මම නෑලු. මම කියලා කෙනෙක් නෑලු. මගේ කියලා දෙයක් නෑලු. බයයි. තංහි තස්ස මුසා හෝති මෝස ධම්මංහි ඉත්තරං. බුදුරජාණන් දේශනා කරනවා. ඒතර මේක වහාසනින් වෙනසට යන්න රැවටෙන සුළු දෙයක් පමණි. මේක අපි රවට්ටන දෙයක්. අපි රවට්ටලා කවුද? විඥානීය විසින්. ඒ කියන්නේ විඥානීය මායාකාරී කිව්වේ. ඒ විඥානීය මායාව විසින් අපිව රවට්ටලා. හරි. විඥානීය පිළිබිඹුන නාම රූප ලෝකයේ ඇත්තයි කියලා, සත්‍යයි කියලා විඥානීය විසින් අපිව රවට්ටලා. ඒ රවට්ටපු බව තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට මේ ඔක්කොම බොරුවක් කියලා, තංහි තස්ස මුසා, මේ ඔක්කොම බොරුවක් කියලා අපිට තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා. මෝස ධම්මං නිබ්බානං අමෝස ධම්මං නිබ්බානං තදරියා සච්චතෝ විදුං තේවේ සච්ඡාභි සමයා නිච්ඡාතා පරිනිබ්බුතාති. නොම රැවටෙන දහමක් වූ අමා නිවන වෙත සැපැමිනි සදහම් දැකගත් උතුමෝ සැබෑ දේම දැකගත්තු ඇත්ත දුටුව ඒ උතුමෝ තණ්හාවෙන් තොරවීමෙන් පැමිණෙත්මය පිරිනිවනට. බුදුරජාණන් දේශන අමෝස ධම්මං. ඒක බොරුවක් කියලා දැනගත්තට පස්සේ ඒකට රැවටෙන්නේ නැහැ. බොරුවක් කියලා දැනගත්තට පස්සේ රැවටෙන්නේ නැහැ. මේ ඔක්කොම අනිත්‍ය වූ දේවල් කියලා. මේක අනිත්‍ය වූ දෙයක්, මෙතන පවතින දෙයක් නැහැ කියලා. අනිත්‍ය වූ දෙයක්, හට ගැනීමක් නැතිවීමක්, හට ගන්නාදී ඒ මොහොතේම නිරුද්ධ වීමක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ මේ බොරුව අහු වෙනවා. එතකොට මේ බොරුවට රැවටෙන්නේ නැහැ. හරි? බොරුවට රැවටෙන්නේ නැහැ. ආන්නියා කියනවා මේ විද්‍යාව අවබෝධ කරගෙන මේ ධර්මයේ වෙත පැමිණෙන්නේ, ධර්මයේ දැකගත්තු උත්තමයා කියලා කියන්නේ අන්නේ කෙනාට කියනවා. එතන මේ දේතානුපස්සනා සූත්‍රයේ තියෙන කොටස. ඉතින් පින්වත්නි, ඒතර බලන්නකෝ. එහෙනම් ඔන්න අර මේ විඥානයේ තුල පිළිඹුන මේ නාම රූප ලෝකය, හරි? නාම රූප ලෝකය ඇත්තක් කියලා හිතන් ඉන්නවා. ওই ඇත්තක් කියලා හිතන් ඉන්නකම් ඔය තුල
තණ්හාව පවතිනවා. ඇත්ත කියලා හිතන් ඉන්නකන් තණ්හා මේ තණ්හා සැඩගඟ ගලාගෙන යනවා. ඇසහරා හැදෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. කනහරා හැදෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය හැදෙන්නම අර තණ්හාවත් එක්ක එකතු වෙලා තණ්හා සැඩගඟත් එක්ක නැත්නම් උපාදානයක් වෙන්නේ නැහැ. තණ්හාව නැත්තම්. රූපස්කන්ධයක් තිබෙයි. රූපස්කන්ධයක් තිබෙයි. රූප උපාදානස්කන්ධයක් හැදෙන්නේ නැහැ. එතන තමයි තණ්හා සැඩගඟ ගල තණ්හා සැඩගඟ එක්ක අහුණාට පස්සේ තමයි ඒක උපාදානයක් බවට පත් වෙන්නේ. හරි? එයි අරක ඒක ඒ ප්‍රිය ස්වරූපීන් තු මිහිරි ස්වරූපීන් යුක්ත අර ඇසට පේන රූප මේ දේවල් වලට තණ්හාව හට ගන්න නිසා. අන්න බුදුරජාණන් දේශනා කරනවා එතකොට මේක මේ තණ්හාවෙන් වළක්ව ගන්න තියෙන්නේ කොහොමද? වළක්ව ගන්න තියෙන්නේ සිහියෙන්. සිහියෙන් වළක්ව ගන්න තියෙන්නේ. කොහොමද සිහියෙන් වළක්වන්නේ? සිහියෙන් වළක්වන්නේ මේකේ ඇත්ත ස්වභාවය තේරුම් ගැනීම තුළ. කුමක ඇත්ත ස්වභාවයද? ඒක තමයි පින්වත්නි මේ බුද්ධ දේශනා දහස් ගණනක තියෙන්නේ ඔය ඇත්ත ස්වභාවය. එක එක විදිහට බෙද බුදුරජාණන් වහන්සේ දක්වනවා. රූපී ඇත්ත ස්වභාවය කායානුපස්සනාව පුරාවටම තියෙන්නේ රූපී ඇත්ත ස්වභාවය දකින විදිය. රූපී ඇත්ත ස්වභාවය දකින විදිය. ඒකට සිහිය පිහිටව ගන්න නිකන් මේක දකින්න බෑ. නිකන් දකින්න බෑ. ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා ඉස්සලා සිහිය පිහිටව ගන්න. කොහාටද? රූපයට. ඒ රූපයට සිහිය පිහිටව ගන්න තමයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14කදී කායානුපස්සනාවේදී භාවනා ක්‍රම 14කදී බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටව ගන්න තැනක් අපිට දේශනා කළේ. මොකද පළවෙනි එක බුදුරජාණන් දේශනා කළා ආනාපාන සතිය සිහියට පිහිටව ගන්න. ආනාපාන සතිය හුස්ම රැල්ල ආස්වාසේ ප්‍රස්වාසයේ සිහිය පිහිටව ගන්න. ආස්වාසේ ප්‍රස්වාසයේ සිහියට පිහිටව ගැනීම පමණින් ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිහිටවගත්තු පමණින් නිවන් දකින්න බෑ. ආනාපාන සතිය සිහිය ඒක සිහිය පිහිටවගත්තු පමණින් නිවන් දකින්න බෑ. එහෙනම් පුළුවන් කියලා බුදුරජාණන් දේශනා කළෙත් නෑ. හැබැයි ආස්වාස ප්‍රස්වාස සිහිය පිහිටව ගන්න. ඒ පිහිටවගෙන හරි ආනාපාන සතිය හොඳට සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ හැරෙන්න විදර්ශනාවට කොහොමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දකින්න මොකේද? ආස්වාස නම් වූ කයේ ප්‍රස්වාස නම් වූ කයේ සමුදය දකින්න. ඒ රූපේ සමුදය දකින්නේ. රූපේ සමුදය දකින්නේ. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදයයි වයයි දකිනවා ආස්වාස ප්‍රස්වාස නම් වූ කයේ සමුදයයි වයයි දකිනවා. ඒ කියන්නේ මොකද්ද? රූපයේ සමුදය වය දකින්නේ. ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිහිටවාගෙන පිහිටවගත්ත පමණින් මේ අවබෝධයට යන්න බෑ. හැබැයි සමුදයයි වයයි දකින්න. හරි? ආස්වාස ප්‍රස්වාසයේ සමුදය. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට අන්න එයාට අවබෝධයක් එනවා මේ කය එක දිගට පවතින එකක් නොවේ. මේ රූපය එක දිගට පවතින එක මේක සමුදය වෙනවා වැය වෙන එකක්. සමුදයක් තියෙනවා වයක් තියෙනවා. ඒ හොඳට මේක සිහිය පිහිටවා ගන්නනේ. සමුදයයි වැයයි දකිමින් මෙයා වාසය කරන්නේ. එහෙනම් මෙයාට දිගින් දිගට පවතිනා වූ කයක් මෙයාට අහු වෙන්නේ නැහැ. අන්‍යයට එනවා දැක්මක් මොකද්ද? අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති.
යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. කයක් ඇත යයි එයා හඟින්නේ පවා. කයක් ඇත යයි හඟින්නේ පවා. අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. සිහිය පිහිටව ගන්න විතරයි. අයියා දැකලා මේ කයේ එමෙත මේ රූපේ ආස්වාස ප්‍රස්වාස කයේ සමුදය දැකලා වැය දැකලා සමුදයයි වැයයි දැකලා අනිත්‍ය දැකලා හට ගැනීම නැතිවීම දැකලා එහෙනම් හට ගැනීම නැතිවීම දැකපු කෙනෙකුට එයාට කයක් තියෙනවා කියලා දිගින් දිගට පවතින කයක් තියෙනවා කියලාට ගන්න මේකක් නැහැ. හැබැයි මෙයා මේ වෙලාවේ මේ කයක් තියෙනවා කියලා ගන්න එපවා. මොකටද? අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හොදි සිහි පිහිටව ගන්න. සතුපච්චුපට්ඨිතා හොදි ඥාවදේව ඥානමත්තාය. උදෙක් අවබෝධය ඇති කරගන්න ඥානමත්තාය පතිස්සතිමත්තාය සිහිය පිහිටව ගන්න විතරයි. අනිශ්චිතෝච විහෙරති ඒකට නොඇලී වාසය කරනවා. රූපයට කයට නොඇලී වාසය කරනවා. ඇලෙන්න දෙයක් නැහැ. ඇලෙන්න මොකටද? දෙකින් දිගට පවතින දෙයකනේ ඇලෙන්න තියෙන්නේ. ඇලෙන්නේ නැහැ. ඇලෙන්න දෙයක් නැහැ. අනිශ්චිතෝච විහෙරති. ඒකත් එක්ක මුසු වෙලා වාසය කරන්නේ. එකතු වෙන්නේ. අනිශ්චිතෝච නචකින්චි ලෝකේ උපාදීයති. එයාට ලෝකේ අල්ලා ගන්න බැඳී යන්න ලෝකේ කිසිවක් එයාට තියෙන්නේ නැහැ. රූපේ මේ හට ගැනීම නැතිවීම දකිනකොට එයා වේදනාවේ හට ගැනීම නැතිවීම දකිනවා. සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදානස්කන්ධේ හට ගැනීම දෙක බලන්න ආනාපාන සතිය තුලින් මෙතෙන් යනවා. මේ සිහිය සතිතේ සංනිවාරණං සිහිය පිහිටුවාගෙනයි මේ නිවාරණය කරන්න තියෙන්නේ. මේ තණ්හා සැඩගඟ නිවාරණය කරන්න සිහිය පිහිටුවාගෙන සතිතේ සංනිවාරණං. හැබැයි සතිය විතරක් බෑ. සෝතානං සංවරම් භූමි පඤ්ඤායේති පිතියරේ. පඤ්ඤායේති පිතියරේ. ප්‍රඥාවෙන් මේක සංවර කරගන්න තියෙන්නේ. එහෙනම් සති සම්පජඤ්ඤ සිහිනුවන කරගෙන. සතිය විතරක් බුද්ධ ශාසනයේ දේශනා කරන්නේ සතියයි සම්පජඤ්ඤයයි දෙකම ප්‍රඥාවයි සිහියයි ප්‍රඥාවයි දෙකම සතිපට්ඨානේ සිහිය දිනු කරගන්න සිහිය පිහිටව ගන්නවා ආස්වාස් ප්‍රස්වාසී අඤ්ඤ ප්‍රඥාව දිනු කරගන්නවා කොහොමද? උදයත්ත ගාමිනියා පඤ්ඤාය හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ සමුදය වැය දැකීමේ නුවණ සමුදය වැය දකින්න ප්‍රඥාව. ඉරියාපත භාවනාව තියෙනවා කායानुපස්සනාවේ. ඉරියාපතේ තියෙන මොකද්ද? ඉරියව්වේ වෙනස් වීමට සිහිය පිහිටුවාගෙන. ඒක පිහිටව ගන්න ඉරියව් වෙනස් වීමට සිහිය පිහිටව ගන්න. ඉතින් පස්සේ දකින්න කොහොමද? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. රූපේ හට ගැනීම. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. රූපේ වැයවීම වෙනස්. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් රූපේ හට ගැනීම නැතිවීම දකින්න. රූපේ හට ගැනීම නැතිවීම දකින්නකොට මේ තමයි ප්‍රඥාව. හට ගැනීම නැතිවීම දැකීම උදයත්ත ගාමිනියා පඤ්ඤාය. උදේ වැය. අන්නේ එතකොට අත්තිකායෝතිවා 50 සති පච්චපට්ඨිතා හොති. යාවදී විඥානමත්තය පතිසතිමත්තය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. ඊපස් ගන්නකෝ ධාතු මනසිකාරය. ධාතු මනසිකාරයේ ධාතු ගැන සිහිය පිහිටව ගන්න. ධාතු වලට බෙදන්න. සතර මහා ධාතුන් වලට බෙදලා බලන්න මේ කය, මේ රූපය. කය. පඨවි ධාතුවටයි දේවල් මේවා. ආපෝ ධාතුවටයි දේවල් මේවා. තේජෝ ධාතුවට වායෝ ධාතුවටයි දේවල් මේවා කියලා ධාතු වශයෙන් බෙද බලන්න. ධාතු වශයෙන් බෙද බැලුවා කියලා නිවන් දකින්න පුළුවන් කියලා හිතන්න බෑ. නිවන් දකින්න බෑ. එහෙමනම් බෙද බලලා නිවන් දකින්න පුළුවන් නම් බෙද බලලා නිවන් දකින්න පුළුවන් නම් නිවන් දකින්න විද්‍යාඥයෝ පරමාණුවත් තව බෙද බලනවා. පරමාණුවත් තවත් අංශු වලට තවත් බෙද බලනවා පරමාණුවත්. නිවන් දකින්න ඕනි. එහෙම බෙද බැලුවා කියලා නිවන් දකින්න බෑ. එහෙනම් ධාතු වශයෙන් වෙන් කර බලලා
ඉන් පස්සේ බලන්න සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දකින්න රූපේ, වය දකින්න රූපේ, සමුදය වය දකින්න. හරි. ඉන් පස්සේ අන්නේ සමුදය වය දකිද්දී එයාට දිගින් දිගට එයාට රූපයක් තියෙනවා කියන හැඟීමක් එන්නේ නැහැ. කයක් තියෙනවා කියලා හැඟීමක් එන්නේ නැහැ. අත්තිකායෝතිවා පනස්සති පච්චුපට්ඨිතා හොති යාවදේව ඥානමත්. බලන්න මේ හැම භාවනා ක්‍රමයකටම බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළේ. මේක තමයි සිහිය පිහිටුවාගෙන ප්‍රඥාවෙන් මේ තණ්හා සැඩ ගඟ කපා හරිනවා කියලා කියන්නේ. ඒක මේ තියෙන්නේ. යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණං. සෝතානං සංවරම් බ්‍රෝමි පඤ්ඤායීති පිටියරේ. සෝතානං සංවරම් බ්‍රෝමි තණ්හා පඤ්ඤායීති පිටියරේ. මේ විදියට සිහිය දිනු කර ගනිද්දී ඇත්ත ස්වභාවය දකිද්දී රූපයේ ඇත්ත ස්වභාවය දකිද්දී වේදනාවේ ඇත්ත ස්වභාවය දකිද්දී සංඥා සංකාර විඥාන ඇත්ත ස්වභාවය දකිද්දී ඒ රූපය හටගන්නේ කොහෙද? ඇසේ. එහෙනම් ඇසෙත් ඇත්ත ස්වභාවය දකින්නේ. ඇත්ත ස්වභාවය දකිනකොට ඒ ඇස තුල හටගත්තු තණ්හාව තමයි නිරුද්ධ කරන්න තියෙන්නේ. නිරුද්ධ වෙලා යන්නේ. අන්න තණ්හා නිරෝධය. මහා සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය කියන එක බලන්න. නිරෝධාර්ය සත්‍ය. යන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. මේ ලෝකයේ ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත යයි ගන්නා දෙයක් ඇද්ද? ඒ තුල හටගත්තා වූ තණ්හාව තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ප්‍රහාණය වෙන්නේ නිරුද්ධ කරන්න තියෙන්නේ. නිරුද්ධ වෙලා යන්නේ. කිංච ලෝකේ පිය රූපං සාත රූපං. මොකද්ද ලෝකේ පිය ස්වරූපයෙන් යුක්තද මිහිරි ස්වරූපයෙන් යුක්තද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. මේ ලෝකයේ පිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්ත දේ ඇස. ඒ තුල හටගත්තු තණ්හාව තමයි ප්‍රහාණය කරන්නේ. ප්‍රහාණය වෙලා යන්නේ. ඇයි? ඇත්ත දැකලා. ඇසේ ඇත්ත දැකලා. මොකද ඇසේ ඇත්ත? සමුදය වය. අනිත්‍ය. රූපාලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. රූප ප්‍රිය ස්වරූපයෙන් යුක්ත දෙයක්, මිහිරි ස්වරූපයෙන් යුක්ත දෙයක්. ඒ රූප තුල හටගත්තු තණ්හාව තමයි ප්‍රහාණය වෙන්නේ, නිරුද්ධ වෙන්නේ. චක්කු විඥානං ලෝකී පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. චක්කු සම්පස්සෝ ලෝකී පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. එසේ ස්පර්ශය ප්‍රිය ස්වරූපයෙන් යුක්ත මිහිරි ස්වරූපයෙන් යුක්තයි කියලා හිතා ඉන්න දේවල්. ආන්නේ තුල හටගත්තු තණ්හාව තමයි ප්‍රහාණය වෙන්න තියෙන, නිරුද්ධ වෙන්න තියෙන්නේ. කොච්චර ලස්සනද? චක්කු සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. රූප සංඥා ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. රූප සංචේතනා ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. රූප විතක්ඛෝ ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. රූප විචාරෝ ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත් නිරුද්ධමානා නිරුද්ධති. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා පහියමානා පහියති එත්. අර බලන්නකෝ අර ඉඳුරංගේ අර ආයතනයන්ගේ හටගන්න ඒ තියෙන සැඩ ගඟ, ඒ හටගත්තු සැඩ තණ්හාව නැමැති සැඩ ගඟ, සැඩ පහර තමයි ප්‍රහාණය වෙන්නේ. ප්‍රහාණය මොකෙන්ද? සති තේසං නිවාරණං, සිහියෙන්
පඤ්ඤා ඊති පිතියරි ප්‍රඥාවෙන් සිහියෙන් ප්‍රඥාවෙන් සතිපට්ඨානය තුල ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස අධිකමාය නිබ්බාන සච්චික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඇත්ත නෙමෙයිද? මේ සතිපට්ඨානය එකම නිවන් මඟ නෙමෙයිද? නිවන් මඟ සතිපට්ඨානය. කොච්චර ලස්සනද මේ දේශනාවට කොච්චර ගැලපෙනවද? ඉතින් ඒක නිසා මුදවට ඔබ දැන් අපි අද සාකච්ඡා කළේ මේ අජී සූත්‍රයේ එක ගාථාවක් සාකච්ඡා කළේ. ඉතින් මේ එක ගාථාවක් ගොඩාක් විස්තර කරන්න පුළුවන් තව සූත්‍ර දේශනා වලින් කරුණු අරගෙන. ඉතින් සාපින්වත්නි ඔබ හොඳට තේරුම් ගන්න අපිට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ගොඩාක් ගැඹුරක් දකින්න තියෙනවා. හරි. ඒ ධර්මයේ තුල තියෙන ගැඹුර ස්පර්ශ කරයිද එයා මේ ඉපදින්න මැරෙන්න වයසට යන මේ දුකින් මේ ලෝකෙන් නිදහස් වෙනවා. අර දෙවියන් යදලා දෙවියන්ට පුද පූජාව පවත්වලා දෙවියන්ට පහන් පත්තු කරලා දෙවියන්ට ස්තෝත්‍ර කියලා යා තමගේ ජීවිතයට රැකවරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් රැකවරණේ හොයමු. ඒ සඳහා ඔබ අප හැම දිනාට තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින විදර්ශනා සදහම් දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ අද දින 9 වෙනි ජන්මදිනයේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි නොවීෂ් බණ්ඩාර රාජසුන්දර පුතණුවන්ට සිත් පැතීම පිණිස එම මෑණියන් සහ පියාණන් විසින්. ඉතින් මේ පින්වතුන් මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මය ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණීමේ පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතු වෙලා මේ රැස් කරගත්තු සීලු පුණ්‍ය ධර්මයන් මුලින්ම පින්කමේ සීලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. දෙවියන්ට දෙවහවා ධර්ම අවබෝධයේ පිණසම මේ පින උපකාර වෙත්වා. කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. අද දින 9 වෙනි ජන්මදිනයේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි නොවීෂ් බණ්ඩාර රාජසුන්දර පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට සෙත් ප්‍රාර්ථනා කරනවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීමෙන් මෙලොව ජීවිතය යහපත් කරගන්න පරලොව ජීවිතය යහපත් කරගන්න වාසනාව ලැබේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් නන් අයුරුන් උදව් උපකාර කළ පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනා නමින් නැසී මිය පරලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහ සංසාර දුකින් අත් මිදෙන්න මේ පිනත් උපකාර වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයට මේ පින උපකාර වෙත්වා. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දෝපුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැමදෙනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.